හරිද? එහෙනම් සුබ දවසක් හැමෝටම. අපි නතර කරේ ත්‍රිකෝණ කියන පාඩමේ ත්‍රිකෝණ කියන ලොකු පාඩමක් හිතනවා. ත්‍රිකෝණ කියන ලොකු පාඩමක්. හරිද? 9 10 11 කියන ශ්‍රේණි තුනෙන්ම දායකත්වය දෙන. ඒ කියන්නේ මේ තුනටම අදාළ වෙන පාඩමක්. ඒ වගේ මට වසරෙත් තියෙනවා. හරිද? ත්‍රිකෝණ කියන පාඩම. ඉතින් අපි ගිය සතියේ ටික කතා කරගත්ත ඒවා අපි පොඩ්ඩක් මතක් කරගමු. මතක් කරන කලින් මේ පොඩි තියරි එකකට යන්න. මේ කතා කරා නේද? එහෙම ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? එහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේක ABC කියමුකෝ. ABC කියලා කියමුකෝ. හරිද? ඊට පස්සේ බලන්න ABC කියලා කියන්නේ. එතකොට මේ AB පාදය දික් කරනවා පොඩ්ඩක්. ඒක අපි D කියලා දානවා. ප්‍රදේන එක D කියලා දානවා. හරිද? ඊට පස්සේ ඔන්න බලන්න. BD රේඛාව, ඒ කියන්නේ මේ රේඛාවයි CD රේඛාවේ අතර හැදෙනවා කෝණයක්. හරිද? අතර හැදෙනවා කෝණයක්. ඒකට අපි කියනවා ත්‍රිකෝණය ඇතුලේ නෙමේ කෝණේ තියෙන්නේ පිටින් තියෙන හින්දා අපි ඒකට කියනවා ත්‍රිකෝණේ බාහිර කෝණයක් කියලා. හරි? ත්‍රිකෝණේ බාහිර කෝණයක් කියලා කියනවා. හරිද? ඊට පස්සේ බලන්න දැන් යනවා අලුත් සිද්ධියකට. ඒ වගේම අපි බලමු මේ ත්‍රිකෝණය. අපි සාමාන්‍ය ත්‍රිකෝණයක් ගමුකෝ. ඔහොම පාද දික් කරායින් පස්සේ හරිද? මෙන්න මේවා හැදෙනව නේද බාහිර කෝණ. අන්න ඒවත් බාහිර කෝණ බලන්න. මේක L M N හරිද? L M N හරි. ඊට පස්සේ බලන්න මෙතන මේක X හරිද? මේක Y මේක Z හරිද? ඊට පස්සේ මේකේ බාහිර කෝණ ටිකක් හැදිලා තියෙනවා මේ බලන්න. මෙන්න මේවා. පේනව නේද? මේක දාමු M point එක N point එක L point එක. හරිද? ඉතින් මෙතන බාහිර කෝණයක් තියෙනවා එකක්. L M Y කියලා කෝණයක් තියෙනවා. අනිත් බාහිර කෝණය මොකද්ද? Z N L. හරිද? ඒ කියන්නේ මේ කෝණය. දැන් තව එකක් තියෙනවා. X L N. ත්‍රිකෝණයක අපිට දැක ගන්න පුළුවන් බාහිර කෝණ තුනක්. ඒතර ඕක තමයි බාහිර කෝණ වල කතන්දරය. හරිද? ඔය බාහිර කෝණ සම්බන්ධයෙන් අපි ප්‍රමේයක් ගොඩ නගනවා. බාහිර කෝණ සම්බන්ධයෙන් ප්‍රමේයක් ගොඩ නගනවා. හරිද? බලමු මේ ප්‍රමේය මොකක්ද කියලා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. දැන් ත්‍රිකෝණයක් තියෙනවා. ඒක පාදයක් දික් කළා පාදයක් දික් කිරීමකින් විතරයි බාහිර කෝණයක් හැදෙන්නේ. හරිද? ඒතර ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එතකොට සමානයිලු. නොම ප්‍රමේය කියන්නේ. ප්‍රමේය ලියමුකෝ අපි කෝකට. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණවල බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමානයි. අපි ඕක පොඩ්ඩක් මේක නිරවුල් කරගමු මොකද්ද මේ කතන්දරය කියලා. බාහිර කෝණය කියන එක මම ඔයාලට කිව්වා. නේද? බාහිර කෝණය මේකයි කියලා ඔයාලට කිව්වා.
අපි ගිය සතියේත් ඔක මතක් කරානේ. ළමයි. ගිය සතියේත් ඔක මතක් කරා. මේක තමයි අභ්‍යන්තර කෝණය නෙමෙයි බාහිර කෝණය. බාහිර. හරි බාහිර කෝණය කියන එක නිරවුල් කරගත්තා. දැන් බලමු මේ සම්මුඛ කෝණ මොනවද? අභ්‍යන්තර සම්මුඛ කෝණ මොනවද කියලා. එතනදී තමයි ඔයාලා හරියට වරද්ද ගන්න නැතුව තැන බලා ගන්න ඕනේ. බාහිර කෝණයටත් එක්ක ගෑවිලා තියෙන බද්ධ කෝණයක් තියෙනවනේ මෙතන. ඒක ගන්නෙ නෑ ළමයි. අපි ගන්න මෙතන මෙන්න මේ කෝණයයි ගන්නවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක විදියට. එතකොට මොනවාද බාහිර කෝණය? බාහිර කෝණය අපි අකුරු වලින් ලියමු. මොකද්ද? B නෙමෙයි DBC කෝණය. DBC කෝණය තමයි බාහිර කෝණය. ඊට පස්සේ බලන්න සම්මුඛ කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ. අභ්‍යන්තර සම්මුඛ කෝණ මොනවාද? අභ්‍යන්තර සම්මුඛ කෝණ BAC. තව එකක් තියෙනවා. මොකද්ද? ACB. ප්‍රමේය හැටියට කියන්නේ මොකද්ද? ඒකනේ ප්‍රමේය ළමයි. ප්‍රමේයය. හරිද? ප්‍රමේය හැටියට කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කරලා හැදෙන්නේ බාහිර කෝණයක්. හරි බාහිර කෝණය දන්නවා මේක. ඒක සමානයිලු අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකක් තියෙනවා. ඒ දෙක සමානයිලු බාහිර කෝණයට. එහෙනම් ලියමු. මොකද්ද? DBC කෝණය එහෙවත් බාහිර කෝණය සමානයිලු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට ACB. මේක තමයි ඔය ප්‍රමේය කියන එක අපි ගණිතයට දාලා ලිව්වොත්. හරිද? මෙන්න මේක තමයි අපිට ගන්න පුළුවන් දේ. ඔක ලියා ගන්න. උපසරහන තියෙන්න ඕනේ, ප්‍රමේය තියෙන්න ඕනේ, මේ ටික තියෙන්න ඕනේ පිළිවෙලට. ප්‍රමේය කටපාඩම් වෙන්න ඕනේ ඔයාලට. මොකද හේතු ලියන්න ප්‍රමේය හදිසි ලියන්න කිව්වොත් එහෙම මොකද කරන්නේ? ඒකට අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. පළවෙනි ගාන. මේකේ ගාන. මේක කරන් තියෙන ළමයි මොකක්ද දන්නවද? බාහිර කෝණ මොනවාද කියලා හොයන්න තියෙන්නේ. බාහිර කෝණ මොනවද? එතකොට ඔයාලට ඉලක්කන්ලු. පුරු ටිකක් තමයි ලියන්න තියෙන්නේ. හරි? තව එකක් තියෙනවා. පැහැදිලි නේද? සිද්ධි ටික එතන තියෙන්නේ බාහිර කෝණය හොයන්න. මෙතනත් පරණ දැනුම පාවිච්චි කරලා මේක හොයන්න තියෙන්නේ. ඒ වගේම මේකෙත් දැන් කියලා දීපු කොටස් තියෙන්නේ බාහිර කෝණ අඳුර ගන්න. බාහිර කෝණයක් අඳුර ගන්න. ඒතර බාහිර කෝණයක් හැදෙන්නේ කොහොමද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන්. හරි? මෙතන මොකද තියෙන්නේ? 90ක් තියෙන්නේ. ඍජු කෝණය ලකුණු කරලා තමයි තියෙන්නේ. එතකොට මෙතන 90යි. මෙතන 25යි. මේ x කියන්නේ මොකද්ද? මේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. හරි. එතකොට මේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමාන වෙන්නේ මොන කෝණ දෙකටද? මොන සම්මුඛ කෝණ දෙකටද? 25ට සහ 90ට. නේ? අපි මම දැන් කිව්වා බාහිර කෝණයත් එක්ක තියෙන ඇතුලේ තියෙන කෝණේ සලකන්නේ නැතුව ඉතුරු කෝණ දෙක සැලකුවොත් තමයි ළමයි ඔයාලට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක අහුවෙන්නේ. ඒ කියන්නේ x කියන එක අරගත්තා
x එක ගෑවිලා තියෙන එක ගන්නෙ නැහැ. හරි. x එක ගෑවිලා තියෙන එක ගන්නෙ නැහැ. ගන්නෙ මොකද්ද? 90 සහ 25. හරි. 90 සහ 25 තමයි ගන්නෙ. ඒතර කොහොමද ප්‍රමේය? ප්‍රමේය භාවිතා කරමු. හරි. ප්‍රමේය භාවිතා කරොත් එහෙම x කියන එක කෙලින් සමානයි 90 ධන 25. x සමානයි 90 ධන 25. ඇයි ළමයි ඒකට හේතුව? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. හරි. ඒතර පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ වල අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුවට සමාන වේ. ඔහොම එකක් තමයි තියෙන්නේ. එතකොට මෙතන කීයද එන්නේ? 90 ධන 25 කියන්නේ 115යි. අංශක 115. එහෙනම් අපි යමු දෙවෙනි ගානට. පළවෙනි ගාන තේරුණා නේද ඔයාලට? කීප එක? හරි. අපි යමු දෙවෙනි ගානට. මේකයි දෙවෙනි ගාන. ඒකේ හොයන්න තියෙනවා කෝණ දෙකක් ළමයි. එකක් x අනිත් එක y. හරිද? එකක් x අනිත් එක y. අපිට y හොයන්න ඉස්සෙල්ලාම පටන් ගත්තොත් ළමයි මොකද්ද වෙන්නේ? හරිද? y කියන එක ඉස්සෙල්ලාම හොයන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? x කියන එක ප්‍රශ්නයක් වෙනවා අපිට. එහෙනම් මොකද කරන්න වෙන්නේ? x හොයාගෙන ඉන්න වෙනවා. හරි. x හොයාගන්න නම් අපිට පහුගිය දවස්වල කරපු එක පොඩ්ඩක් මතකයට ගන්න වෙනවා. මොකද්ද? මෙතන තියෙන්නේ සමාන්තර රේඛා දෙකක්. එතකොට සමාන්තර රේඛා දෙකක අපිට මෙතන අනුරූප කෝණක් නැහැ, ඒකාන්තර කෝණක් නැහැ. හැබැයි අපිට එක කෝණයක් තියෙනවා. මොකද්ද? මිත්‍ර කෝණ. නේ 150යි x. දෙන්න නිකන් මූණෙන් මූණ බලාගෙන ඉන්නේ. මේ y හිටියට කමක් නැහැ. ඒ වුණාට දෙන්න මූණෙන් මූණ බලාගෙන වගේ ඉන්නේ. හරිද? y තියෙන්නේ මේ නිකන් අර මැදින් ගියපු එකක්. ඒක ඇත්තට ගණන් ගන්න එපා. හරි. එතකොට මිත්‍ර කෝණවල එකතුව අංශක 180ක් කියලා අපි කිව්වනේ. හරි. එතකොට ඒ බව දන්න හින්දා අපි ලියමු x ධන 150 සමාන 180යි කියලා. ඔන්න ඔහම තමයි ගානට ප්‍රවේශ වෙන්නේ. 150 සමානයි අංශක 180යි. x ධන 150 සමානයි අංශක 180යි. හරි. එහෙනම් x උක්ත කරමු. 180 ඍණ 150 කීයද? අංශක 30යි. හරි. x 30යිලු එතන 20යිලු. y එකකුත් තියෙනවා. මේ එතකොට y ගත්තයින් පස්සේ ළමයි මෙතන බලන්න මම මෙතන ABC කියලා ලකුණු කරොත් නිකමට වගේ ABC ත්‍රිකෝණයේ බාහිර කෝණයක් නේද ළමයි y කියන්නේ. නේ බලන්න. AC පාදයේ දික් කරලා තියෙනවා. දික් කරන් හැදිලා තියෙනවා y කියලා කෝණයක්. අපි ඒකට කියනවා බාහිර කෝණයක් කියලා. බාහිර කෝණය හැදිච්ච ගමන් එයාගේ සම්මුඛ කෝණ දෙකක් අපි හඳුනා ගන්නවා. මේ වෙලාවට එක සම්මුඛ කෝණයක් අංශක 20යි අනිත් එක x. හරි. x කියලා ආවට ප්‍රශ්නයක් නැහැ. අපි x වලගේ හොයලා ඉවරයි. අපි එහෙනම් දාන්නේ මෙතන 30යි. x වෙනුවට දාන්න 30යි. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් y සමානයි x ධන 20. y සමානයි x ධන 20. හේතුව ලියමුනේ කෝකට පුරුදෙන්නේ. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ වලට එකතුවට සමාන වෙනවා. හරි. ඔක කැටි කරලා මොකක් හරි කරලා ලියන්න පුරුදු වෙන්න. හරිද? ඊට පස්සේ බලන්න අපි දන්නවා x කීයද? මෙහෙන් ලියන්නම්ම. හරිද? x දන්නවා 30යි කියලා. මෙතන තියෙනවා 20යි. අංශක දෙකම. එහෙනම් y කීයද? ඒ සමානයි අංශක 50යි. හරි. y සමානයි අංශක 50යි. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගාන තියෙන්නේ පොඩි දෙයක් නේද? හරි. මම එන මේක මගන්නම්කෝ. ඔන්න බලන්න. මේකේ බාහිර කෝණ හොයන්න තියෙන්නේ. බාහිර කෝණ කොහොමද අඳුරගන්නේ? බාහිර කෝණ අඳුරගන්න කලින් මේක ඇස්සේ ත්‍රිකෝණය දැකලා ඉන්න ඕනේ. ත්‍රිකෝණය. මෙන්න මේක.
මම තද කරලා අඳිනවා. ඕන්. ඔන්න ඔක තමයි ත්‍රිකෝණය ළමයි. දැන් ත්‍රිකෝණයේ පාද දික් කරමු. දැන් අපිට ත්‍රිකෝණයේ පාද දික් කරොත් ඕන් පාදය දික් වෙනවා. ඒ මොක පාදයේද? මෙන්න මේ පාදේ. මේ පාදේ දික් වෙනවා. ඊට පස්සේ මේ පාදේ මෙහාට දික් කරොත් හරි දික් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ මේ පාදේ මෙහාට දික් කරනවා. ඒ පාදේ මර පැත්තට දික් කරනවා. ඊට පස්සේ මේ පාදේ මෙහාට දික් කරනවා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. හරි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් බලමු බාහිර කොන කියන්නේ මොනවද කියලා. දැන් බලන්න ළමයි මොකද්ද? පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මෙන්න එක. මෙන්න එක. මේක ගන්න නෑ ළමයි. හරිද? අංශක කිසිවක් වෙන්න බෑ. හරිද බාහිර කෝණය. එතකොට අපි ගන්නේ ඒකෙන් හැදෙන සුළු කෝණය. මේ බලන්න. ඒ කෝණයක පාදයකයි දික් කරපු පාදයයි. හරිද? එතන දික් කරපු පාදයේ උඩම කෝණය තිබ්බොත් වැරදි. පාද දෙකක් සම්බන්ධ වෙන්නම ඕනේ ත්‍රිකෝණය. හරිද? එතකොට බලන්න. මොකද වෙන්නේ? ත්‍රිකෝණයක පාදයකයි බාහිර පාදයයි අතරින් පිහිටන කෝණ තමයි බාහිර කෝණය. එතකොට මේක එක කෝණයක්. ඒ වගේම ගත්තොත් C කියන්නේ තව කෝණයක්. ඊට පස්සේ ගන්න මේ පාදයේ දික් කිරීමෙන් සහ ත්‍රිකෝණයේ මේ පාදයෙන් යට වෙන කෝණය මේ කෝණය. හරිද? ඒ කෝණය අදාළද? නෑ. ඒ කෝණය අදාළ නෑ. ඒ කෝණය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයේ පාද දෙකම දික් කරලා ඒකට අහු වෙලා තියෙන කෝණය. දැන් අපි ත්‍රිකෝණයේ පාද දෙකක් දික් කරන්නේ නෑ ළමයි. අපි දික් කරන්නේ එකයි. හරිද? එතකොට එකක් දික් කරලා ඒකයි සහ ත්‍රිකෝණයේ තව පාදයකට එක්ක හැදෙන කෝණය තමයි බාහිර කෝණය කියලා ගන්න. ඊට පස්සේ බලන්න එතකොට අපි ලිස්ට් එකක් ගහමු මේකේ. එක කෝණයක් B අනිත් එක C අනිත් එක D. ඔන්න ලිස්ට් එක. මෙන්න මේ කෝණ තමයි ළමයි බාහිර කෝණ. දැන් බලමු මේ රූපෙටත් ගිහිල්ලා. මේ රූපේ ත්‍රිකෝණය අඳුර ගන්න. මෙන්න මේ මුල්ලක් මේ මුල්ලක් මේ මුල්ලක්. තුන් මුල්ලක් අහුවලා. හරිද? ඊට පස්සේ බලන්න. එතකොට ඒවයි පාද ටික අඳුරගත්තන් පස්සේ පාද දික් කරන් බලන්න හතර අතේ. අහම දික් කරනවා. දික් කරන් පස්සේ බලන්න මේ පාදේ දික් කරොත් එහෙම මේ පාදේ සහ ත්‍රිකෝණයේ අනිත් පාදත් එක්ක යටවන කෝණය අහනවා. බලමු මොකද්ද කියලා. හරි. මේ පාදේ දික් කරන් පස්සේ මේ අතට සහ ත්‍රිකෝණයේ අනිත් පාදෙත් එක්ක යට වෙන කෝණය S කියලා එකක් අහුණා. හරි. මේක අපේ මොනවාද? ගානේ හැටියට බාහිර කෝණයක්. ඒ වගේම මේ පාදේ මේ අතට දික් කරායින් පස්සේ මෙතන හැදෙන මොකද්ද? මෙතන හැදෙන කෝණය ත්‍රිකෝණයේ අනිත් පාදයට එක්ක මෙතන හැදෙන කෝණය අපි ඒකටත් කියනවා බාහිර කෝණයක් කියලා. මේක ගන්නෙ නෑ ළමයි. මොකද දික් කර පාදයේ මතමයි තියෙන්නේ. අපිට පාද දෙකක් සම්බන්ධ කරලා නෙමෙයි මේ කෝණය හැදෙලා තියෙන්නේ. මෙන්න මේ කෝණය. ඒතර ඒක වැඩක් නෑ ළමයි. ඒ වගේම බලන්න මෙන්න මේ පාදය. මේ පාදය මෙහෙම දික් කරලා ගියන් පස්සේ දිගටම දික් කරන් පස්සේ සහ ත්‍රිකෝණයේ අනිත් පාදයට එක්ක සෑදිලා තියෙනවා x කියලා තව එකක්. හරි. ඒකත් අපේ හැටියට බාහිර කෝණයක්. ඒ වගේම ළමයි මේ පොඩි පාදය. මේ පොඩි පාදය දික් කරලා තියෙනවා මේ පැත්තට සහ අනිත් පාදයට එක්ක හැදිලා තියෙනවා තව කෝණයක්. අපි ඒකට කියනවා බාහිර කෝණය. ඒතර අපිට බාහිර කෝණ කීයක් අහුණාද? ළමයි හතරක් අහුණා. එකක් මොකද්ද? එකක් T අනිත් එක S අනිත් එක X අනිත් එක P. නෝ ටික තමයි උත්තර. ඔන්න තව පොඩි ගණන් ටිකක් තියෙනවා. මම මේකත් හදලා දාමු. ප්‍රශ්න දෙකයි. මෙතන ළමයි බලා ගන්න. මෙතන 70යි මෙතන 53යි. මෙතන 50යි දෙවෙනි ගානේ. මෙතන 50යි මෙතන M තමයි වන්නේ. සහ මෙතන ඍජු කෝණයක් තියෙනවා. ඒ වගේම මෙතන 75යි මෙතන 138යි. පළවෙනි එකේ තියෙන 70යි
53යි. ඒක බලන්න හතරවෙනි ගාන. මෙතන මුල්ලේ තියෙන 60යි. හරිද? මෙතන මුල්ලේ තියෙන 60යි. මෙතන 135යි. මෙතන 52යි. මෙතන 78යි. 52යි 70. කොහොම බලන්න පළවෙනි ගාන. පළවෙනි ගාන ප්‍රමේයම තමයි තියෙන්නේ ළමයි. හරි. ප්‍රමේයම තමයි තියෙන්නේ. එහෙනම් මොකක්ද තියෙන්නේ? x කියන එක සමානයි ළමයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. ඇයි x කියන එක එහෙම සමාන වෙන්නේ? x කියන එක ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. ඒ ත්‍රිකෝණයේ බාහිර කෝණයේ පිහිටීම හැටියට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකද වෙන්නේ? 70 සහ 53. එහෙනම් අපිට පුළුවන් x සමානයි 70 plus 53. කියන්නේ කීයද? 50 එකතු කරාම 120 123යි. 123යි x. එතකොට බලන්න මේ කියන එක ප්‍රමේයම තමයි ළමයි. බලන්න. මොකද ප්‍රමේයම කියන්නේ? ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා, පාදයක් දික් කරලා හැදිලා තියෙනවා. බාහිර කෝණයක් ඒක m. එතකොට m ට අනුව අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක අපි දන්නවා 50 සහ 90. ඒක අපිට ගානේ දත්ත විදිහට දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් කියන්න 50 ධන 90 අංශක කීයද? අංශක 140යි. අංශක 140යි. හරි අපි යමු දෙවෙනි ගානට. නෙවෙයි තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන බලන්න. ඒකත් එහෙමයි පාදයක් දික් කළ බාහිර කෝණයක් හැදිලා තියෙනවා. ඒක 138යි. ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක බලනවා මේකේ හැටියට එකක් 75යි අනිත් එක a. දන්නේ නැහනේ. ඒ වුණාට අපි ප්‍රමේය පොඩ්ඩක් මෙතන දාලා බලමු මොකක්ද වෙන්නේ කියලා. 138ට සමාන කරන්න පුළුවන් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. ඒ කියන්නේ 75 ධන a සමානයි 138යි. 138 සමානයි 75 ධන a. එන කීයද? a සමානයි 138න් 75ක් අඩු කරනවා. හරිද? 75ක් අඩු කරනවා. දැන් ළමයි අඩු කරමු. 75ක්. 75ක් අඩු කරන්න බැරි නම් 75 ඉඳන් 138ට යන්න. ඔතන 3ක් දාගත්තන් පස්සේ මොකද්ද වෙන්නේ? 8ක් වෙනවා. අඩුයි කීයක්ද? හරි. 60. අංශක 60. තුනයි. හරිද? අංශක 63යි. ඊට පස්සේ බලන්න. බලන්න මෙතන හතරවෙනි ගානේ. හතරවෙනි ගාන පොඩ්ඩක් ඇඩ්වාන්ස් තියෙන. හරිද ළමයි? දැන් මොකද කරන්න තියෙන්නේ? අපිට x කියන හේකුත් තියෙනවා, a කියන හේකුත් තියෙනවා. අපිට තියෙන්නේ මොකද්ද? මේ දෙකම හොයන්න තියෙන්නේ. මෙතන ඉස්සලාම හොයන්න පුළුවන් අපිට ලේසියෙන් හොයන්න පුළුවන් ළමයි මොකද්ද? a කියන එක. ඇයි බලන්න? ඔන්න සරල රේඛාවක් තියෙනවා. ඒකේ පිහිටන බද්ධ කෝණ දෙකක් විදිහට තමයි a සහ 135 තියෙන්නේ. නේ? a සහ 135 තියෙන්නේ. ඒකේ පිහිටන බද්ධ කෝණ දෙකක් වගේ. එහෙනම් අපි කලින්ම දන්න ප්‍රමේය දාලා බලන්න පුළුවන්. මොකද සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ එකතුව අංශක 180යි කියලා. හරිද? අංශක 180 නෙමෙයි හරිම ප්‍රමේය මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව ඍජු කෝණ දෙකක් වේ. මම තමයි කියන්නේ. ඒ වුණාට 180 කිව්වම වැරද්දක් නැහැ. එහෙනම් අපි ඒක දාන්න පුළුවන් a ධන 135 සමානයි අංශක 180 මොකද සරල රේඛාව මත පිහිටි මොනවාද බද්ධ කෝණවල අන්න ඔහොම එකක් එනවා හරි ඔන්න ලියලා දාන්න. ඒතර a කීයද? a සමානයි 180 135ක් අඩු කරන්නයි තියෙන්නේ. 180 රින 135 කීයද? 5ක් දැම්මොත් 40යි 45යි. අංශක 45යි. හරි. ඒ කියන්නේ අංශක 45යි ලු. හරිද? මම හිතනවා ඔයාලටත් ඔක තමයි එන්නේ අංශක 45යි. හරි. දැන් බලන්න. මෙතන
ඒ අංශක 45යි 60 කියලා දන්නවා. ඒ වගේම තියෙනවා මෙතන x එක. බලන්න x කොහොමද තියෙන්නේ? මෙන්න මේ ත්‍රිකෝණය ගත්තන් පස්සේ මොකද්ද? ඒ ත්‍රිකෝණයේ බාහිර කෝණයක් විදිහට තමයි x තියෙන්නේ. එතකොට ළමයි බලන්න බාහිර කෝණයක් විදිහට x තියෙනවා මෙතන. මේ බාහිර කෝණයට අනුව අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකද්ද? 60 සහ a. මේ වෙලාවට එහෙම තමයි දීලා තියෙන්නේ. හරිද? එතකොට බාහිර කෝණයක් තියෙනවා, අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකක් තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් x සමානයි මොකද්ද? 60 ධන a. ඇයි? පාදයක් දික් කිරීමෙන් සෑදෙන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙයි. ක්‍රමය කටපාඩම් කරන්න කොහොමද? එහෙනම් කොහොමද ලියන්නේ? x සමානයි 60 ධන a. ඒ කීයද ළමයි? 45යි. එහෙනම් ධන 45 දානවා උතන. දැන් මම පස්සේ මොකක්ද වෙන්නේ? 105යි x වලට එන අගය. හරි. ඊට පස්සේ බලමු මෙතන. මෙතන තියෙන සමාන්තර රේඛා දෙක. සමාන්තර රේඛා දෙක. දැන් අපිට එන ප්‍රශ්නේ මෙතන දැන් මේ මොකද x නේ හොයාගන්න ඕනේ නේ. හරි. x ඔන්න තියෙනවා. හරි. ඔන්න ළමයි x මෙතන තියෙනවා. හරි. දැන් හොයාගන්න x හොයාගන්න නම් හරි අපි දන්න ටික මාක් කරගමුකෝ. ගානක් හදන්න තේරෙන්නේ නැත්නම් ඔහොම දන්න ටික. සමාන්තර රේඛා තියෙනවා නම් අපි ඒකාන්තර කෝණ තියෙනවද බලනවා. මිත්‍ර කෝණ තියෙනවද බලනවා. අනුරූප කෝණ තියෙනවද බලනවා. දැන් මෙතන බලන්න මොනවද තියෙන්නේ මොන කෝණෙද තියෙන්නේ? ඒකාන්තර කෝණ. අනුරූප කෝණ කියන්නේ x අකුර වගේ තියෙන ඒවානේ. x අකුර වගේ ඒවා තියෙන මෙතන නෑ තියෙන්නේ. හරි. c අකුර වගේ තියෙනවනේ ඒවා මිත්‍ර කෝණ. මෙතන තියෙන්නේ z අකුර වගේ. ඒ හින්දා ඒවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ විදිහට බැලුවොත් එහෙම මෙතන 52යි නම් මෙතනත් 52යි ළමයි. මෙතන 52යි නම් මෙතනත් 52යි අංශක. අපි ලියන්න පුළුවන් ඒක ලකුණු කරලා එහෙම ලියන්න පුළුවන්. හරි. අපි ලියන ගණන් වලදී එහෙම කරමු. මෙතනදී අපි හදමු නිකන්. අපිට ඕනේ මේක ප්‍රැක්ටිස් කරන්නනේ. ඒ හින්දා මෙතන එහෙම හදමු. ඒකාන්තර කෝණ 90 තමයි ඒක කරේ. හරි. දැන් බලන්න මේ 78 කියන එක බලන්න මෙන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. එතකොට ඒ 78 කියන බාහිර කෝණයට අදාළ වෙන සම්මුඛ කෝණ දෙක මොකක්ද කියලා බලමු. එකක් 52 අනිත් එක x. අපේ වෙලාව මේ වෙලාව හොඳයි අද හොඳේ. මගේ වෙලාව හොඳ නෑ අද. ඒ වුණාට ඔයාලගේ වෙලාව හොඳයි. මොකද ක්ෂණික උත්තර එනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 78 කියන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට 52 ධන කීයද? a. එන ඒ කීයද? 78ෙන් අඩු කරන්න 52ක් ළමයි. එතකොට කීයද එන්නේ? දෙකක් අඩු වෙනාම 6යි. 7න් දෙකක් 5ක් අඩු වෙනාම 26යි. ඒ සමානයි අංශක 26යි. එහෙනම් අපි තව ගණන් ටිකකට යමු මේ වගේ. පළවෙනි ගානේ කෝණ මෙතන 35යි. එච්චරයි තියෙන්නේ 35යි. මෙතන A මේව ඍජු කෝණ. එතකොට මෙතන 45යි, මෙතන 80යි, මෙතන 128යි. මෙතන 128යි. හරි. මෙතන 80යි. ඒ වගේම මෙතන 50යි, මෙතන 80යි. අපිට ඕනේ A සහ B. මෙතන ළමයි බලන්න හොඳට. බලන්න මෙතන අංශක 90 හින්දා මෙතනත් අංශක 90යි ළමයි. එයි එහෙම කියන්නේ මම? එහෙම කියන්නේ. මොකද මේක සරල රේඛාවක්. ඒ සරල රේඛාවේ මත පිහිටි බද්ධ කෝණ දෙකේ එකතුව අංශක 180යි නේ. එහෙනම් මෙතන 90යි නම් මෙතනත් 90යි ළමයි. එහෙනම් මෙතන ඍජු කෝණය නම් මෙතන ඍජු කෝණය. හරි. ඒතර එහෙම කියන්න පුළුවන්. එතන 90යි නම් මෙතන 90යි කියලා අපිට මාක් කරගන්න පුළුවන්. එහෙනම්
අපිට තියෙන්නේ ඔය ගාන හදලා දාන්න. අපි ඉස්සලාම A හොයනවද B හොයනවද? අපි හොයමු B. B කියන්නේ මේ ලොකු ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. B කියන්නේ ලොකු ත්‍රිකෝණයේ බාහිර කෝණය. එතකොට ලොකු ත්‍රිකෝණයේ බාහිර කෝණයක් වෙලා තියෙනවා මෙතන B. Bට අනුව බලන්න ළමයි මෙතන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක දන්නවද කියලා? ඔව් දන්නවා. මෙතන Bට අනුව අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකක් 90යි අනිත් එක 35යි. එකක් 90යි අනිත් එක 35යි. එතන B සමානයි කීයද? 35 ධන අංශක 90. B කීයද එතකොට? 125යි. B 125යි. ඊට පස්සේ බලන්න B එහෙම හොයාගත්තන් පස්සේ අපිට හොයන්න යමු ඊළඟට මොකද්ද? A. හරි. ඒත් අපිට ළමයි සම්බන්ධ කරගන්න වෙන්නේ B වම තමයි. දැන් මම කලින් කිව්වා B කියන්නේ ලොකු ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. ඒ වගේම මම දැන් මෙතන ආයෙමත් කියනවා B කියන්නේ මෙතන තියෙන පොඩි ත්‍රිකෝණයටත් බාහිර කෝණයක්. හරි. මෙතන තියෙන පොඩි ත්‍රිකෝණයටත් බාහිර කෝණයක්. එහෙනම් පොඩි ත්‍රිකෝණයේ බාහිර කෝණ ලක්ෂණ දිහා බලලා අපිට කියන්න පුළුවන් B සමානයි A ධන 90. A ධන 90. හරි. එහෙනම් අපිට පුළුවන් ලියන්න B කියන එක අපිට ලියන්න පුළුවන් 125යි 125යි A ධන 90. එහෙනම් A කියන කෙනා ළමයි 125න් අඩු කරන්න ඕනේ ආයිමත් කීයද 90. ඒ කියන්නේ කීයද? ආයිමත් එන්නේ 35යි. ආයිමත් එන්නේ 35යි. හරි. ඒතර ඔයාලට මේකෙන් මේ ගාන දිහා බලලා පොඩි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. මෙතනත් 35යි මෙතනත් 35යි. ඒක මම කියන්නේ නැහැ. ඔයාලා ගෙදර නිකන් ඉන්න ගමන් හොයාගන්න එක. හරි. යමු ගණන් හදන්න. මෙතන තියෙන M සහ N හොයන්න තියෙන. M සහ N හොයන්න තියෙන. M හරි හොයමු. අපි අල්ලගමු මෙන්න මේ පොඩි ත්‍රිකෝණය. මේ මගේ මේ පැත්තට තියෙන්නේ. මේ පැත්තට තියෙන පොඩි ත්‍රිකෝණය අල්ලගමු. එයා අල්ලගත්තන් පස්සේ එයාගේ බාහිර කෝණය තමයි මෙතන අංශක 128 කියන්නේ. අංශක 128 කියන බාහිර කෝණයට අනුව එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක M සහ 80 වෙනවා. අපිට ලියන්න පුළුවන් 128 සමානයි 80 ධන M. 80 ධන M. M සමානයි කීයද? 128න් අඩු කරනවා 80ක්. ඒක කීයද ළමයි? 40. M සමානයි 48. හරි. එහෙනම් අපි තව දෙයක් කරමු. අපිට n හොයාගෙන යන ගමනක් තියෙනවා. n හොයන ගොඩක් ක්‍රම තියෙනවා. අපි මේ දැන් ඊගත ප්‍රමේයව දාලා හොයමුකෝ. මෙතන 45 න ළමයි මෙතනත් කීයද? මෙතනත් 45යි. හේතුව මම ලියන්නේ නැහැ. බලන්න මතක් වෙන කියලා. හේතුව මොකද්ද ළමයි? ප්‍රතිමුඛ කෝණ. සම්මුඛ කෝණ නෙවෙයි. සම්මුඛ නම් මේ උණෙන් මොඩ බලන් ඉන්න බෑ. මේ කෝණ දෙක මොකද්ද? අහක බලන් ඉන්නේ. තරහ වෙලා ඉන්නේ. හරිද? එතකොට මෙතන 45 නම් මෙයාත් 45යි. හරි. දැන් මෙතන මෙයා 45 කියලා දන්නවා. මෙතන අපි දන්නවා 48යි කියලා. මෙයා දන්නේ නැහැ. ඔහොම ටිකක් දන්නවා. දැන් මම ආයෙම සලකනවා මේ තඩි ත්‍රිකෝණය ගන්නවා. හරි ලොකු ත්‍රිකෝණය අරගෙන එයාගේ බාහිර කෝණයක් තමයි මොකද්ද මේ? 128. එතකොට මේ ලොකු ත්‍රිකෝණයට අනුව මේක බාහිර කෝණයක් වෙලා තියෙනවා. එතකොට මේ බාහිර කෝණයට අනුව ක්‍රමය දාන්න පුළුවන් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකද්ද? M ධන N සහ 45. මේ තඩි කෝණය සහ 45. හරිද? තේරුණාද ඒ කතාව? ඒ කියන්නේ ලොකු ත්‍රිකෝණයේ බාහිර කෝණයගේ 128ම තමයි. ඒ වුණාට සම්මුඛ කෝණ දෙක වෙනස් වෙනවා. එකක් 45යි. අනිත් එක මොකද්ද? එකක් M අනිත් එක N. ඒ කෝණය M ධන N. මේක එක සම්මුඛ කෝණයක් අනිත් එක මේ සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ දෙක එකතුව. හරි. M ධන N කියන්නේ එක සම්මුඛ කෝණයක්. එකෙන් අපි M ධන N ගෙන් M දන්නවා කීයද? 48යි. 45 ධන
48 ධන n ඔන්න 128යි හරි දැන් බලන්න මේ 48න් 128ක් කියන්නේ 128න් 48ක් ගියාම කීයද මේ මෙතන එන එකම තමයි 80යි ඒ 128න් 48ක් ගියත් 80යි 128න් 80ක් ගියත් 48යි ඒක අනිත් පැත්තට බලන්න පුළුවන් එහෙනම් 80යි ඒක තේරුණා නේද ඔයාලට මෙතන වෙච්ච සිද්ධිය තමයි මම මෙතනට උකරලා ගත්තේ. ඒ කියන්නේ මම බලන්න 128න් 80ක් අඩු කරාම තමයි 48 ආවේ. එහෙනම් ආයෙමත් 128න් 48ක් අඩු කරාම එන්නේ ආයෙ 80. ඒක තමයි මේ ලියුවේ. මෙතන එනවා 45 ධන n. n කීයද? 80න් 45ක් අඩු කරාම 35යි අංශක. දැන් බලන්න මේ එක ක්‍රමය. සහ තව ක්‍රමයක් තියෙනවා. බලන්න මේ ත්‍රිකෝණය සලකලා මේ පොඩි ත්‍රිකෝණය දැන් මම ගත්තේ පළවෙනි සැරේ ගත්තේ මේ පැත්ත ත්‍රිකෝණය මම ගන්න මේ පැත්ත ත්‍රිකෝණය දැන් ගත්තාන් පස්සේ 45 තියෙනවා n තියෙන 80 තියෙනවා දැන් මේ 80 මොකද්ද මේ ත්‍රිකෝණයට සාපේක්ෂව මෙයා බාහිර කෝණය මේ ත්‍රිකෝණයට සාපේක්ෂව මෙයා එළියෙන් තියෙන. ඒ හින්දා බාහිර කෝණය. ඒතර බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙනවා. හරි? එහෙමත් උත්තරේ එනවා. ඒක සමාන ලොකු ත්‍රිකෝණය සලකලා ගත්තන් පස්සේ මේ බාහිර කෝණයට සම්මුඛ කෝණ දෙක වෙන්නේ මේ 45 ධන m ධන n. එහෙම ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැත. හරි. මෙතන බලන්න. x හොයන්න තියෙන y තියෙනවා 50 තියෙනවා අනම්මනම් ගොඩක් තියෙනවා. කොහොමද ඒක කරන්නේ? බලන්න ළමයි. මෙතන මේ මොකක්ද තියෙන්නේ කියලා බලන්න 90 ධන 50 නෑ x කියන්න පුළුවන් නේද x සමානයි ඇයි ඔන්න මේ ත්‍රිකෝණය ගත්තන් පස්සේ ඔන්න මේ ත්‍රිකෝණය හරිද මෙන්න මේ ත්‍රිකෝණය ගත්තන් පස්සේ මේ ත්‍රිකෝණය මේ පාදේ දික් කරලානේ තියෙන්නේ පල්ලෙහා ත්‍රිකෝණය පාදේ දික් කරලා තියෙනවා ඒකෙන් හැදිලා තියෙන බාහිර කෝණය තමයි x එතකොට x කියන එක සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙනවා ඒ කියන්නේ x සමානයි 90 ධන 50. එතන යන අංශක 130. අංශක 130. හරි අංශක 130. x දෙනවා. x ද අංශක 130ක් ආවෙන් පස්සේ මොකද වෙන්නේ? පිට පුළුවන්. දැන් මේ ත්‍රිකෝණය කලින් සලකුවා දැන් ඊළඟට සලකනවා මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය ඕන් මේ ත්‍රිකෝණය සලකනවා. එතකොට ඒ ත්‍රිකෝණය ගත්තන් පස්සේ මේ x කියන්නේ ඒ ත්‍රිකෝණයට බාහිර කෝණයක්. මෙන්න මේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය නේද මේ තියෙන්නේ? මේ ත්‍රිකෝණයට අදාළ. මෙතන 140යි. ඊට පස්සේ බලන්න මේ x මෙතන බාහිර කෝණය එයාකට සාපේක්ෂව අභ්‍යන්තර කෝණ දෙක මොකද සම්මුඛ y ධන 80. එහෙනම් x සමානයි y ධන 80. y ධන 80. එහෙනම් x කීයද මෙතන 140යි. මෙතන y මෙතන ධන 80 y සමානයි 140න් අඩු කරනවා ළමයි 80ක්. 80 ඉඳන් යන්න 20යි 30යි 40යි 60යි. අංශක 60යි. y සමානයි අංශක 60යි. සල්ලි ගන්නද කියලා සල්ලි ගන්න නැහැ 7-5ක් කරා. ඒක ෆ්‍රී කරන්නේ හොඳේ. දවස් 3 ෆ්‍රී කරන්නේ. මොන ගානක් තියෙනවද ළමයි? අදම බලන්න. වැඩි ගානක් හොඳේ. හරිද? මේකේ ළමයි මේ අකුරු ටිකක් දාගන්න. B P Q C A S මේක ළමයි B A P කෝණය සමානයිලු Q A C කෝණයට. ඔන්න බලන්න මෙතන මේ ගාන හදමු. අහන්නේ x සහ y සහ z නේ. හරි. අපි අල්ලගමු. තව දෙන තියෙනවා BAP කෝණය. BAP කෝණය සමානයිලු QAC. QAC කෝණ. මෙතනත් x කියලා කියයි. හරි. දත්තේ හැටියට x මෙතනත් x. ඒ දෙක සමානයි කියලා තමයි දෙන්නේ ළමයි. දැන් බලමු මෙතන මොකක්ද වෙන්නේ කියලා. හරි.
BAP ත්‍රිකෝණයයි සලකලා අපි ගමු ඉස්සලාම x හොයන්න. BAP ත්‍රිකෝණය සැලකුවෙන් පස්සේ ළමයි බලන්න මෙතන 80 කියන එක එයාට බාහිර කෝණයක් වෙනවා. මොකටද බාහිර කෝණය වෙන්නේ? BAP ත්‍රිකෝණයට බාහිර කෝණයක් වෙනවා අංශක 80. මෙතන 80. හරි. එතකොට අංශක 80ක් බාහිර කෝණය වෙද්දී අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකද්ද? 50 සහ x. අයන x හොයාගන්න පුළුවන් අපිට මේක. කරමු බලන්න. 2 සමානයි 50 ධන x. එන x කීයද? අංශක 30යි. x අංශක 30යි. x අංශක 30යි කියන්නේ මෙතනත් 30යි නේ ළමයි. මෙතනත් 30යි මෙතනත් 30යි. එතන 30යි මෙතන 40යි. හරි බලමු. QAC ත්‍රිකෝණය දැන් සලකනවා. මම මෙතන සලකුවේ BAPB කෝණය. APB ත්‍රිකෝණය තමයි සලකුවේ මෙතනින් යන. දැන් සලකනවා ළමයි QCA කියන ත්‍රිකෝණය. QAC ත්‍රිකෝණයට අදාළව බලුවන් පස්සේ y කියන්නේ මොකක්ද? එයාගේ බාහිර කෝණය. හරිද? y කියන්නේ බාහිර කෝණය. හරි බාහිර කෝණය එහෙම වෙද්දී සභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකක් x එකක් 40යි. x කියන එක අපි හොයාගත්තේ මෙතන එනවා 30ක් කියලා නේ. එහෙනම් y හොයාගන්න එක මහා කජ්ජන් නෙවෙයි. එහෙනම් හොයමු. y සමානයි x ධන 40යි. x කීයද? 30යි. එතන 40යි. අංශක ඔක්කොම 70යි. y 70යි. y 70යි. ඉසෙඩ් හොයන ක්‍රමයක් නම් අපිට සලකන්න වෙන්නේ ඉසෙඩ් බාහිර කෝණයක් වෙන ත්‍රිකෝණයක් නේද? ඉසෙඩ් බාහිර කෝණයක් වෙන ත්‍රිකෝණයක්. ඉසෙඩ් බාහිර කෝණයක් වෙන ත්‍රිකෝණයක් සැලකුවෙන් පස්සේ ළමයි මොකද්ද වෙන්නේ? අපිට ප්‍රශ්නයක් එනවා PQA කියන මොකද්ද? sorry PAQ කියන කෝණය අගය මොකක්ද කියලා. එහෙමද? නෑ එහෙම ඕනේ නෑ. මොන බලන්නකෝ. BAQ ත්‍රිකෝණය සලකනවා. හරිද? මේ පොඩ්ඩක් අමතක කරන්න දැනට. හරි මෙන්න මේවා මම කඩේ රිවිෂන් පෙන්නනවා. එතකොට ඔයාලට මේ ත්‍රිකෝණය අමතක වෙලා යයි. හරිද? මෙන්න මේවා. අමතක කරලා දාන්නකෝ. එතකොට අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය විතරයි. BAQ. හරි? මොකක්ද දාන්නේ? BAQ ත්‍රිකෝණය තමයි සලකන්නේ. BAQ ත්‍රිකෝණයට සාපේක්ෂව බලන්න මේ Z කියන එක බාහිර කෝණයක් වෙලා තියෙනවා. Z කියන්නේ මොකද්ද? SAQ කෝණය. SAQ කෝණය BAQ ත්‍රිකෝණයට බාහිර කෝණයක් කියලා. හරි. ඒක බාහිර කෝණයක් වෙද්දී එයාට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකද්ද? මෙන්න මේ දෙක. 50 සහ y. 50 සහ y. 50 සහ y. ඒක අපිට ලියන්න පුළුවන්. Z සමානයි 50 සහ y. 50 ධන y. 50යි y කීයද? 70යි. කීයද එතකොට? අංශක 120යි Z වලට එනාගේ. අපි යමු දැන් මේ හැම මගුලම කියනවා නේද ප්‍රමේයයි අරකයි මේකයි හැමදේම නේ දැන් කිව්වට නෑ නේද මම ඒක ඔප්පු කරගන්න බැරි නම් අපිට නේද ඔන්න දැන් මම මොකද්ද අරක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි කියන එක හොයන්න ක්‍රමයක් තියෙනවා කියලා කිව්වා නේද මම ගිය සතියේ මොකද්ද ඒ ක්‍රමය ත්‍රිකෝණයක් ගන්න හරිද ත්‍රිකෝණයක් එහෙම ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ කෝණ මානයක් කරන් ওই කෝණ තුන මැනලා ගැන් ටික එකතු කරාන් පස්සේ එනවා අංශක 180ක් කියලා හරිද එහෙම එනවා හරිද ඊට පස්සේ බලන්න ඊට පස්සේ දැන් ඕක කොහොම සාධනය කරන්න පුළුවන් ඒ එක විදියක් හරිද දැන් හිතනවා දැන් අපි දැන් මේ දැන් මොහොතකට කලින් ඉගෙන ගත්තේ මොකද්ද දැන් මොහොතකට කලින් ඉගෙන ගත්තේ අපි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුරු සමානයි දැන් ඕක ඔප්පු කරන්නේ කොහොමද එහෙනම් අපිට බලන්න ඔප්පු කරන විදියක් හොඳේ එක විදිහකින් ඔප්පු කරන්න පුළුවන්
ඔහොම ත්‍රිකෝණයක් කරන් බාහිර කෝණයක් අඳිනවා. ඒක හරි රූල තියලා මෙහෙම ගානට අඳිනවා. හරිද? ඒක ඒ විදිහට ලස්සනට කරලා මොනවද කරන්නේ? මේ කෝණයක් කොණමානෙන් මැල්ල, මේ කෝණයක් කොණමානෙන් මැල්ල, මේ කෝණයක් කොණමානෙන් මැල්ල. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කෝණයයි කොණමානෙන් මැනවලා එන අගයන් දෙක එකතු කරාම මේ කෝණයට සමාන වෙනවද කියලා බලන්න. ඔක සාධනය කරන්න පුළුවන් ක්‍රමය. හරිද? ඒ වුණාට ළමයි ඕක මේ අපිට පොතේ ලියලා පෙන්නන්න බෑනේ. ඒක ක්‍රමවත් නැහැ. ඒක විධිමත් නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. හරිද? සංස්කෘතික එකඟයි නැහැ. හරි? ඒක වැඩක් නැහැ. හරිද? ඊට පස්සේ අපි දැන් යන්න ඕනේ මේක දැන් පිළිගන්න පුළුවන් විදිහට ප්‍රකාශය කරන්න පුළුවන් විදියක්. ක්‍රමවේද. ඒක ප්‍රොසීඩිය එකක්. හරිද? ඒ කියන්නේ දැන් ප්‍රමේයක් හරි ප්‍රමේයන් තියෙනවනේ කීයද 40 ගණනක් තියෙනවනේ නේද ඔයාලට. හරි? ප්‍රමේය 40 ගණනක් තියෙනවා. ඒ ගානෙන් දැන් සාමාන්‍ය ඔක්කොම ඔප්පු කරන්නේ නැහැ. දෙක තුනක් ඔප්පු කරන්නේ නෙයි. එතකොට ඒ ඔප්පු කරලා පෙන්නන්න ගියන් පස්සේ ඒක දැනගන්න බෑ කොහොමද ඔප්පු කරන්නේ කියලා. හරිද? නිකන් හිතලුවක් විදියට කියන්න බෑනේ මේ ප්‍රමේය මෙහෙමයි මේ ප්‍රමේය මෙහෙමයි. දැනගන්න එපා ප්‍රමේයක් මේ මොකද්ද මේ කිව්වන් පස්සේ ඒක පිළිගන්න පුළුවන් විදියට කියන්නත් එපා. හරිද? නැත්නම් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙයි කියලා කටින් කියලා හරියන්නේ නැහැ. හරිද? ඒක දන්න කෙනා දන්නවා මේක ඇත්ත කියලා. ඒ වුණාට දන්නේ නැති කෙනාට ඔප්පු කරලා පෙන්නන්න යනවා. එහෙනම් දැන් යමු මොකද්ද? ඔප්පු කරන්න ක්‍රමයක් බලන්න. හරිද? කටින් කියලා බෑ දැන් මේ දවස්වල කටින් කියවට විශ්වාස කරන්නේ නැහැ. හරිද? වචනේ විශ්වාස කරන්නේ නැහැ. හරිද? එහෙනම් ලිඛිතව කොහොමද ඔප්පු කරන්න කියලා බලමු. අපි එහෙනම් ඔප්පු කරමු මොකද්ද? අපි මේ දැන් ඉගෙන ගත්ත එක ඔප්පු කරමු. මොකද්ද ඔප්පු කරන්නේ? ත්‍රිකෝණයක ආදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට සමාන වෙයි කියලා. මේ ත්‍රිකෝණය දාගන්නවා ABC කියලා. එතකොට පාදයේ දික් කිරීමෙන් සෑදෙන වේතන ලක්ෂ්‍ය කියනවා D කියලා. හරිද? නොමයි අපි ඉස්සලාම ගානට ප්‍රවේශ වෙන්නේ. මේ ගානේ අපිට පෙන්වන්න ඕන දෙයක් තියෙනවා. පෙන්වන්න කලින් අපිට දීලා තියෙන දෙයක් තියෙනවා. අපි මේක නිර්මාණය කරගන්න ඕන දෙයක් තියෙනවා. හරි. ඔහොම එක නිකන් මේ ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ඒක පිළිවෙලකට කරන්න ඕනේ මෙතන. අපි බලමු මෙතන කරන්න ඕන පිළිවෙල. ඉස්සලාම බලමු මෙයාලා අපිට දීලා තියෙන්නේ මොනවද කියලා. එයාලා අපිට දෙන ඒවට මොනවද කියන්නේ අපි? තෑගි දෙන්නේ නැහැ. මෙතන දෙන්නේ දත්ත. එහෙනම් ලියමු දත්තය. දත්තය. දත්තය මොකද්ද? දත්තය මොකද්ද? දත්තය ABC ත්‍රිකෝණයේ AB පාදයේ දික් කිරීමෙන් සෑදෙන හරිද? AB පාදයේ D වෙන තෙක් දික් කිරීමෙන් සෑදෙන දික් කර තිබේ. එච්චරයි දත්තය. ABC ත්‍රිකෝණය ඔන්න A B C හොඳට බලන්න ළමයි මේක ලියන විදිය හොඳයි. ABC ත්‍රිකෝණයේ AB පාදය D තෙක් දික් කර ඇත. ABC ත්‍රිකෝණයේ AB පාදය D තෙක් දික් කර ඇත. D තෙක් දික් කර ඇත. ඕක තමයි දත්තය. ඔච්චරයි දෙන්නේ අපිට. හරි. ඕක කොහොමද දෙන්නේ? හරි. කමන්නේ අපිට ඔච්චරයි දුන්න කමන්නේ අපි ගාන හදලා පෙන්නන්නම්කෝ කියලා. ඊට පස්සේ බලන්න. ඊළඟට යන්නේ දත්තයක් දීලා තියෙන මොකද්ද පෙන්වන්න ඕන කියන එක. හරිද? ඒකට අපි කියනවා සාධනය කළ යුත්ත. මොකද්ද එහෙනම්? සාධනය කළ යුත්ත. සාධනය කළ යුත්ත. මොකද්ද සාධනය කරන්න ඕනේ? DBC කෝණය සමානයිලු මොකටද? DBC කෝණය සමානයිලු BAC කෝණය BAC කෝණය ධන
BCA කෝණය. ඔකනේ ක්‍රමය. ඒ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට. හරි අභ්‍යන්තර කෝණ දෙක තමයි ඔය තියෙන්නේ. අභ්‍යන්තර මොන කෝණද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. හරි. සාධනය කළ යුත්තේ මොකද්ද මේක? බව. ඔන්නෝම තියෙන්න ඕන. හොඳේ මේ පිළිවෙලට තියෙන්න ඕනේ පුතාලා. හරි. ඉතින් අකුණු ටික කරගත්තා වගේ තමයි. හරි. ඉස්ලාම් ලියන දත්තය ඊළඟට ලියන සාධනය කළ යුත්තේ. තව එකක් කියනවා. ඒ සාධනය කරන්න ඉතින් අපි දැන් බැඩේට බහින්න බෑ. අපිට මෙහෙම නිකන් ඔහේ තියාගෙන සාධනය කරන්න බෑ. අපි මේක නිර්මාණය කරගන්න. මොකද නිර්මාණය කරගන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා හොඳට බලාගන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. මම කල්පනා කරනවා AC රේඛාවට සමාන්තර රේඛාවක් අදිනවා B හරහා. ඔක තමයි මට ආපු එක. හරි. සමාන්තර රේඛාවක් අදිනවා. ඔවුන් හැන්දයි කියමුකෝ. ආන්න නිර්මාණය. හරි. ඕක මම දාගන්නවා E. එතකොට මේ රේඛාව සමාන්තරයි කියනවා. නිර්මාණය මොකද්ද? නිර්මාණය මොකද්ද? නිර්මාණය ගෲප් එකට දාන්න ඉන්නවට ලින්ක් එක. හරි. ඒක මම දාන්න. නිර්මාණය මොකද්ද? AC ට සමාන්තරව B හරහා BE ඇඳීම. AC ට සමාන්තරව මෙහෙම ලියන්න පුළුවන්ද? සමාන්තරව හරිද මොකද්ද? B හරහා BE නිර්මාණය කිරීම. නිර්මාණය කිරීම. හරිද? නිර්මාණය කිරීම. ඔන්න ඔය පිළිවෙල තියෙනවා. මොකද්ද? එක දත්තය. හරිද? ඊළඟට මොකද්ද? ඊළඟට මොකද්ද? සාධනය කළ යුත්තේ. ඊළඟට මොකද්ද? නිර්මාණය. ඊළඟට මොකද්ද? ඊළඟට තමයි අපේ වැදගත්ම කොටස. මොකද්ද? සාධනය. සාධනය පටන් ගන්න මෙතනින්. සාධනය. ඔන්න ළමයි බලන්න මෙතන පොඩ්ඩක් පිළිවෙලක් තියෙනවනේ. හරිද? මේක ඇත්තටම හිතන්නකෝ මේ දැන් කටින් කියලා පැහැදිලි කරනකොට වඩා මේක කොලයක ලියලා මේක බලාගන්න කියලා දෙනවා. හරිද? එතකොට එයාට දන්නවා හරි කොලේ ගත්තා එහෙ ගත්තා. මෙයා මෙහෙම එකක් කරලා දිනවා දත්තය මේකයි කියලා ඔක දත්තය කියවන. ඉතින් සාධනය කළ යුත්තේ. සාධනය කරන්න ඕනේ මොකද්ද? මේක බව. එහෙනම් එයා සාධනය කරන් නිර්මාණයක් කරලා තියෙනවා. නිර්මාණය කියලා ලියලා තියෙනවා. නිර්මාණය මොකද්ද? මේක. හරි. ඊට මොකද්ද? සාධනය එතනින් පටන් ගන්න තියෙනවා. ඔන්න ඔහම තමයි තේරුම් ගන්න. හරිද? එහෙනම් තමයි මේ පිළිවෙල ලියන්න ඕනේ. අපි බලමු සාධනය කරන්නේ කොහොමද කියලා. දැන් බලන්න ළමයි මොකද්ද මෙතන වෙන්නේ කියලා. මේ දෙක සමාන්තර රේඛානේ. මේ දෙක සමාන්තර රේඛා හින්දා CAB කෝණයට සමාන වෙන්නේ මොන කෝණයද? EBD කෝණය. හේතුව මොකද්ද? අනුරූප කෝණ. එන්න මේ කෝණයට මේ කෝණය සමානයි. මේ සමාන්තර රේඛාවක් තියෙනවා. ඒ හින්දා ඒක අනුරූප කෝණ විදිහට හැසිරෙනවා. ඒ කෝණ දෙක ඒ හින්දා අපිට ලියන්න පුළුවන් සමානයි කියලා. CAB කෝණය සමානයි මොකද්ද? EBD කෝණයට. හේතුව ලියන්න ඕනේ ළමයි. අනිවාර්යෙන් හේතුව ලියන්න ඕනේ. මොනවාද කෝණ? අනුරූප කෝණ. F වගුර වගේ තියෙන්නේ අනුරූප කෝණ. හරිද? සාධන ඉවර නෑ. තව එකක් තියෙනවා. සමාන්තර රේඛානේ ළමයි. එහෙනම් ACB කෝණය ගන්නවා මේ විදියට. හරිද? ඒ කෝණයට සමාන වෙන්නේ මෙන්න මේ කෝණය. ඇයි? ඒකාන්තර කෝණ. හරි? ඒකාන්තර කෝණ. ACB කෝණයට සමාන වෙන්නේ CBE කෝණය. හරි.
එහෙනම් කොහොමද ලියන්නේ? ABC නෙමෙයි ACB. ACB කෝණය සමානයි මොකටද? CBE ට. CBE ට. හේතුව ලියමු. මොකද්ද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරිද? දැන් බලමු. මේක එක ළමයි. මම නිකමට එක වගේ කියලා දාගන්න. මේක දෙක. 1යි 2යි මම 1යි සහ 2ෙන්. දෙකෙන් මොකද කරන්නේ? EBD මේව එකතු කරනවා. EBD plus CBE. මම මේක පැත්ත මාරු කරලා තියෙන ළමයි. හොඳේ. මේ පැත්ත එකතු වෙන ටික මෙහෙන් ලියලා තියෙන්නේ. මෙහෙ එකතු වෙන ටික මෙහෙ ලියනවා. ඉතිගෙනවා. ගන්න. ACB කිව්වත් එකයි. මොකද මේක අනිත් පැත්ත ගහලා කිව්වොත් හරියට කමන්නේ. ACB සමානයි CAB. හරිද? මෙතන හේතුවක් තියෙනවා මොනවාද? හේතුවක් තියෙනවා ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ දන්නවද ගණිතේ ප්‍රත්‍යක්ෂ මොනවද තියෙන්නේ කියලා? හරි. ප්‍රත්‍යක්ෂ ගැන දන්නවද? ඒවා අපි සාකච්ඡා කරමු. මොනවම එන්නේ? දැන් බලන්න. දැන් අපේ උත්තරේට ඇවිල්ලා තියෙන ළමයි. නෑ. අපේ උත්තරේට තාම කිට්ටු කරලා නැහැ. එහෙනම් උත්තරේට කිට්ටු කරමු. මොනවද කරන්නේ? බලන්න EBD කියන්නේ CEB කියන්නේ මොනවද? EBD CBE මේ කෝණ දෙකේ පද්ද කෝණ නේද මේ කෝණ දෙක CBE සහ EBD EBD සහ CBE ඒ දෙකම පද්ද කෝණ. එහෙනම් ඒ දෙක වෙනකොට අපිට ලියන්න පුළුවන් CBD කියලා මුළු කෝණය. CBD කියලා මුළු කෝණය ලියන්න පුළුවන්. නේද ළමයි? ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. තියෙන විදියක් නැහැ. හරිද? එහෙනම් අපිට කියන්න පුළුවන් එතන ලියන්න පුළුවන් CBD කිව්වත් එකයි DBC කිව්වත් එකයි. කොහොම ලිව්වත් එකයි. DBC සමානයි මොකද්ද මේ වෙන්නේ? ACB කිව්වත් එකයි මේ කෝණය අනිත් පැත්ත ගහලා කිව්වත් එකයි. ඒ අවුලක් නැහැ ඉතින් කොහොමද කියවන පැත්ත තමයි වෙනස් වෙන්නේ. හරි. අද වෙන්නේ ACB කිව්වත් එකයි මේ පැත්තෙන් අරන් ගන්න මෙහෙම කිව්වත් එකයි. හරි ප්‍රශ්නයක් නැහැ. ගන්න. මොකද්ද වෙන්නේ? හරි. මොනවම එකක් කියනවා. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? හරි. DBC කෝණය. DBC කෝණය. මොකද්ද මේ කෝණය? මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය. සමානයි BAC. BAC. මේ කෝණය දන්න මේ කෝණය දන්න මොකද්ද? BCA. BCA. මේ කෝණය. කියලා තියෙන්නේ මොකද්ද? බාහිර කෝණය සමානයිලු අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු. හරි. මේ බලන්න අපිට සාධනය කළ යුත්තේ වෙලා තිබෙත් මොකද්ද? මෙන්න මේ ප්‍රකාශනය. අපි නිර්මාණය කරලා සාධනය පියවරෙන් පියවර කරගෙන යන් පස්සේ අපිට ආවෙත් සාධනය කළ යුත්තේ. ඔන්න ඔහොමයි ළමයි ක්‍රමයක් සාධනය කරන්නේ. ඇදිලිද? ක්‍රමයේ සාධනය කරන විදිය පැහැදිලිද? මොනම ආයි කියන්න. මම කිව්වනේ මේ ප්‍රමේයයක් නිකන් කට වචනෙන් ඔහේ කියලා හරියන්නේ නැහැ ළමයි. අනිත් පිළිවෙල තියෙන්න ඕනේ කියලා. නේද? හරි පිළිවෙල තියෙන්න ඕනේ. ඒකට පිළිවෙල මේක. අපිට දෙන රූපය මොකද්ද? ඉස්සලාම දෙන්නේ මෙහෙම රූපයක් නැතුව. හොඳේ. සමාන්තර රේඛාවක් නැතුව නිකන් ත්‍රිකෝණයක් දීලා තියෙනවා. දික් කරලා තියෙන එක D කියලා. හරි. එහෙම තමයි දෙන්නේ. හොඳට අහගන්න. හොඳට අහගන්න. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? අපි කරනවා ඉස්සලාම ලියන දත්තය. හොඳට බලාගන්න. දත්තය කියන එක තමයි එකටම ලියාගන්න. හරි? දත්තය කියන එක තමයි එකටම ලියාගන්න. මොකද්ද දත්තය?
දත්තේ මේකයි. ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ AB පාදය D වෙන තෙක් දික් කරලා තියෙනවා. ABC ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ AB පාදය D තෙක් දික් කර ඇත. ඕක තමයි දත්තය. හරි. ඕක තමයි දත්තය නම. එහෙනම් දත්තය ඉවරයිනේ. දත්තයට පස්සේ මොකද කරන්න ඕනේ? දන්නවද? මේක කරන්න ඕනේ. සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ කියලා ලිව්වා ඩොට් එකක් තිබ්බා. මොකද සාධනය කරන්න ඕනේ? ප්‍රමේයනේ සාධනය කරන්න ඕනේ. මොකද්ද ප්‍රමේය කියවෙන්නේ? බාහිර කෝණය අභ්‍යන්තර කෝණ දෙක එකතුවට සමානයි. හරි. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් බාහිර කෝණය මොකද්ද? DBC කෝණය සමානයි මොනවාද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. හරි. DBC කෝණයට සාපේක්ෂව මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකද්ද? එක BCA අනිත් එක BAC. BAC ධන BCA. ඔකට පෙන්වන්න ඕනේ. හරි. සාධනය කළ යුත්තේ මොකද්ද? EBC කෝණය සමානයි BAC කෝණය ධන BCA බව. ඔක ඔය විදිහට තියෙන්න ඕනේ. හරිද? ඒකත් හරිනේ. සාධනය කළ යුත්තක් ලිව්වා. ඕක දැන් මේ ඕක ලියන කෙනාට නෙමෙයි ප්‍රශ්නේ, මේක කියවන කෙනාට තමයි තේරෙන්න තමයි ලියන්න ඕනේ. මේක කියවන කෙනාට තේරෙන්න තමයි ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ ලියන්නේ මේ ගාන මෙහෙම අමුයෙන් හදන්න බෑ. අපිට මේ ගාන පොඩ්ඩක් එහෙම කරලා වෙනස් කරගන්න ඕනේ. එහෙම කරලා වෙනස් කරනවා නම් අපි අලුතෙන් එතන නිර්මාණයක් කරනවා මොන හරි. නිර්මාණය කියලා ඩොට් එකක් තිබ්බා. මොකද්ද නිර්මාණය? මෙන්න මේ ප්‍රමේය සාධනය කරද්දී කරන නිර්මාණය තමයි ACට සමාන්තර වෙන විදියට B හරහා BE රේඛාව අඳිනවා. හරිද? ACට සමාන්තර වන පරිදි B හරහා BE රේඛාව අඳිනවා. එතකොට අපි ඒක නිර්මාණය කියලා ලියලා ACට සමාන්තරව B හරහා BE නිර්මාණය කිරීම කියලා ලියනවා. ලියලා තමයි මෙන්න මේක නිර්මාණය කරලා පෙන්වන්නේ. එතකොට නිර්මාණය රූප සටහනේ තිබිය යුතුයි. හරිද? එතනින් එහාට තමයි සාධනය පටන් ගන්න. හරි. සාධනය පටන් ගන්න ඉන්න සාධනය කියලා ලියනවා. හරිද? සාධනය ඊට පස්සේ මොකක්ද වෙන්නේ? සාධනය කරන්න ඕනේ මොකද්ද? මේකනේ. මේක තමයි අපේ අන්තිම උත්තරේට එන්න ඕනේ. එහෙනම් කොහෙන් හරි පටන් ගන්න ඕනේ. මොකද්ද පටන් ගන්නෙ? අපි නිර්මාණය කරන සමාන්තර රේඛා දෙකක්. සමාන්තර රේඛා කරුවොත් එහෙම මතක් වෙන්න ඕනේ මොනවද කියලා මම ඔයාලට ගිය සතියේ කිව්වා. කෝණ 3යි අනුරූපයි ඒකාන්තරයි මිත්‍ර කෝණය. හරි. ඔය කෝණ 3 තමයි මතක් වෙන්න ඕනේ. හරි දැන් එහෙනම් මෙතන බලමු. මොනවාද? BAC කෝණය. එවත් CAB කෝණය. කොයි අතර කියවුවත් එකම කෝණය තමයි. B මුලින් කියලා AC කිව්වත් එකයි, C මුලින් කියලා AB කිව්වත් එකයි. කොහොම කිව්වත් එකයි. මෙතන ලියලා තියෙන්නේ CAB කෝණයට සමාන වෙන්නේ නිර්මාණය හැටියට EBD කෝණය. EBD කෝණය. ඇයි? මේවා සමාන්තර සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඒක මොකක්ද වෙලා තියෙන්නේ? තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. මොකක්ද තීරයක් රේඛාව? AD රේඛාව. AD රේඛාවේ සමාන්තර රේඛා දෙක ඡේදනය වෙලා තියෙනවා. එතකොට ඒකෙන් හැදිලා තියෙනවා මොනවද? අනුරූප කෝණ දෙකක්. ඒ අනුරූප කෝණ දෙක තමයි මෙතන තියෙන්නේ. මොකද්ද? CAB සහ EBD. හරි. CAB සහ EBD. එතකොට ඒ මොනවාද? අනුරූප කෝණ. එහෙම සමානයි කියලා ලියද්දී අනිවාර්යෙන් හේතු දක්වන්න ඕනේ. මොකද මේක කියවන කෙනාට තේරෙන්නේ බෑ මේ සමාන කළ තියෙන්නේ කොස්තරද කජුවටද කොස් මේ මොනවාද කියලා. එතන මේ කෝණ දෙක සමාන කරලා තියෙන්නේ මොන තත්ත්වයටද? අනුරූප කෝණ කියන යටතේ. එතකොට මේක පැහැදිලිව ලියන්න ඕනේ. අනුරූප කෝණ. හරිද? මම කිව්වනේ මේක ලියන කෙනාට නෙමෙයි පැහැදිලි වෙන්න ඕනේ. ලියන කෙනාගේ ඔළුවේ කොහොමද මේක චිත්‍රයක් ඇඳලා තියෙන මේ ගාන හදන්නේ කොහොමද කියලා. හැබැයි මේක කියවන කෙනාට තමයි තිතටම පැහැදිලි වෙන්න තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි විධිමත් සාධනය කියන්නේ මේකට. හරිද? අනුරූප කෝණ සමාන කරා. දැන් බලමු ACB කෝණය. ACB කෝණය අල්ලගත්තන් පස්සේ අපිට ඕනේ EBC කෝණය. ECB කිව්වත් එකයි CB කිව්වත් එකයි CBE කිව්වත් එකයි. කොහොම ගත්ත කෝණේ පෙරළුවත් ඇඳට තියෙන අකුර වෙනස් වෙන්නේ නැත්නම් ඒ කෝණය ඒ විදිහටම තමයි. හරි. ඉතින් බලන්න. ඇයි ඒ කෝණ දෙක සමාන වෙන්නේ? ACB සහ CBE ඒ කෝණ දෙක සමාන වෙන්නේ ඇයි? ඒ කෝණ දෙක සමාන්තර රේඛා දෙක.
ඉන්න මේ BC කියන තීරයක් රේඛාවෙන් කැපිලා තියෙනවා. එතන හැදෙන්නේ මොනවද? ඉසෙට් දකුරක් වගේ එතන හැදෙන්නේ ඒකාන්තර කෝණ. එතකොට මේක කියවන කෙනාට පැහැදිලි වෙන්න තමයි අපි ඒකාන්තර කෝණ කියලා වරහන් අස්සේ දාන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම මේක 1 කියලා ගත්තා, මේක 2 කියලා ගත්තා. 1යි 2යි. ප්‍රකාශන දෙකක්. මොකද එකෙන් සහ දෙකෙන් මේ දෙක එකතු කරා. ඒ කියන්නේ ABD සහ CBE එකතු කරලා තමයි මේ පැත්තෙන් ලියලා තියෙන්නේ. හරිද? ABD සහ CBE දෙක එකතු කරලා මේ පැත්තෙන් ලියලා තියෙනවා. හරිද? මේ දෙක එකතු කරනවා මේ පැත්තෙන්, මේ දෙකත් එකතු වෙන්න ඕනේ මේ පැත්තෙන්. තමයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. හරිද? ප්‍රත්‍යක්ෂ කියන එක මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්. ප්‍රත්‍යක්ෂ. ඒක ඒ විදිහටම වෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් EBD එකතු කරොත් CBE ට එන අනිත් පැත්ත එකතු වෙන්න ඕනේ CAB ට ACB එකතු වෙන්න ඕනේ. හරි. ඒක තමයි මේ දීලා තියෙන්නේ. EBD ධන CBE සමානයි ACB ධන CBA කෝණය. හේතුව මොකද්ද? ප්‍රත්‍යක්ෂ. හේතුව ප්‍රත්‍යක්ෂ. එකෙන් දෙකෙන් අරගෙන මම මොකද්ද කරේ? මේ පළවෙනි ප්‍රකාශනයයි දෙවෙනි ප්‍රකාශනයයි මොකද්ද? එකතු කරා. එකතු කරන්න පුළුවන්. මේවා මොකද ප්‍රත්‍යක්ෂ. හරි. ප්‍රත්‍යක්ෂ. හරිද? එතකොට මම එකතු කරන්නේ මෙන්න මේ දෙක මෙහෙම කුට්ටිය එකතු කරද්දී ඒ විදිහට මේ පැත්තත් එකතු වෙනවා. එතකොට EBD කියන එක එකතු කරාම CBE කෑල්ලට මේ පැත්තේ CAB කියන කෝණය එකතු වෙනවා ACB කියන කෝණයට. ඒක තමයි මේ විදිහට දෙන්නේ. EBD කෝණය ධන CBE කෝණය සමානයි ACB කෝණය ධන CAB කෝණයට. මොනවාද හේතුව? හේතුව මේක ප්‍රත්‍යක්ෂයක්. ප්‍රත්‍යක්ෂ තියෙන ගොඩක්. හරිද? එතනට ආවනේ. දැන් යමු අන්තිම උත්තරේ ගන්න විදිය. මෙතන බලන්න. EBD මේ කෝණය. හරි මේ කෝණය. ධන CBE මේ කෝණය. ඔන්න මේ කෝණය. මේ කැලල එකතු කරලා තියන්නේ. හරි. අපි දන්නේ නැති වුණාට. මේ කැලල එකතු කරාන් පස්සේ එන කෝණයට අපිට කියන්න පුළුවන් නේද CBD කියලා. නැත්නම් DBC එහෙම කියන්නත් පුළුවන්. CBD කියන්නත් පුළුවන්, DBC කියන්නත් පුළුවන්. ඒක තමයි මේ ලියලා තියෙන DBC මේ දෙකට එකතු කරලා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දෙක වෙනකොට මේ කෝණය ලිව්වා. ලියන්න පුළුවන් අපිට. එහෙනම් මොකද මේ බද්ධ කෝණ දෙකක් තියෙන්නේ. බද්ධ කෝණ දෙක එකතුවක් විදිහට ලියලා තියෙන්නේ. එහෙනම් බද්ධ කෝණ දෙක එකතුව ලියන්න පුළුවන් මේ විදිහට. බද්ධ කෝණ දෙක එකතුව. හරි. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? සමානයි BAC. BAC කියන්නේ ACB කෝණයම තමයි. ACB ම තමයි මේ අතර ගත්තේ. BAC BCA ධන BAC කිව්වත් එකයි මේකේ CAB කිව්වත් එකයි. කොහොමද මේ කෝණයම තමයි. හරි. දැන් බලන්න ළමයි මේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ඉල්ල තියෙන්නේ DBC. ඒ මොකද්ද? DBC කියන්නේ මේ ත්‍රිකෝණයට සාපේක්ෂව බාහිර කෝණය. ඒක සමාන වෙලා තියෙනවා BCA. ඒ කියන්නේ අන්න අභ්‍යන්තර කෝණයක්. ධන BAC කියන්නේ BAC. ඒත් අභ්‍යන්තර කෝණ දෙකක්. හරි. බාහිර කෝණයක් අභ්‍යන්තර කෝණ දෙකට සමාන වෙලා. බලමු මේ අභ්‍යන්තර කෝණ කොහොමද පිහිටන්නේ? බාහිර කෝණයට සාපේක්ෂව අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකක්. එතකොට පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක් මෙතන තියෙන්නේ. ඒක සමාන වෙලා තියෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකකට. හරිද? ඕක නේද සාධනය කළ යුක්ත කියලා අපි වගන්තියක් ලියලා පටන් ගන්න. ඒකම තමයි මෙතනත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි කරලා තියෙන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මොකක්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන කියන ප්‍රමේයය අපි ඒක සාධනය කරලා පෙන්වනවා. හරිද? මෙන්න මේකට තමයි ළමයි කියන්නේ විධිමත් සාධනය. මේක මේ පිළිවෙලටම තියෙන්න ඕනේ. දත්තය සාධනය කළ යුත්ත, නිර්මාණය සාධනය උත්තරය. හරි. ඒ කියන්නේ දත්තය සාධනය කළ යුත්තේ නිර්මාණය සාධනය කොටස් හතර තියෙන්න ඕනේ. දත්තය සාධනය කළ යුත්තේ ලියලා සාධනය කරන්න ඕනේ මෙන්න මේක කියලා බව කියලා ලියන්න ඕනේ.
ලියලා උත්තරයට එන්නත් ඕනේ සාධනය කළ යුත්තේම එන කෑල්ලම තමයි. පැහැදිලිද? හරි. මේක ලියා ගන්න කලින් ඔයාලා ලියන්න මේක මාතෘකාවක් විදියට. මොකද්ද මාතෘකාව? ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයයේ විධිමත් සාධනය. ලොකුවට ලියා ගන්න එක. ත්‍රිකෝණයක මම කියද්දි ලියා ගන්න. ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයයේ විධිමත් සාධනය. ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයයේ විධිමත් සාධනය. හරි. තේරුණාද? මේක මේ විදියට ලිවිය යුතුමයි. හරිද? මේක මේ විදියට ලිවිය යුතුමයි. නැත්නම් ඉතින් ලකුණු ඉතින් අඩු වෙනවා. මට කරන්න දෙයක් නැහැ ඉතින්. හරි. ලකුණු ඔක්කොම ඕනනම් මේක ආයි අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕනේ. මං ඔයාලට කියන්න මේක ලියා ගන්නකො. මාතෘකාව වරක මොකද්ද ත්‍රිකෝණයක මට මතක නැහැ කීප එක. මොකද්ද? ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයයේ විධිමත් සාධනය. ඔක තමයි මාතෘකාව. ලියලා මෙන්න මේක ලියන්න පටන් ගන්න. ලියලා ඉවරලා කට්ටිය අතුස්. හරි. ඊට පස්සේ බලන්නකො. මෙන්න මේකේ. හරිද? දැන් ඇත්තටම අපිට මේ මේ ප්‍රමේය. හරිද? මොන ප්‍රමේයද? බාහිර කෝණය අභ්‍යන්තර කෝණයට එකතු වෙන ඔය ප්‍රමේයනේ. ඔය ප්‍රමේය සාධනය කරන්න පුළුවන් එක ක්‍රම ගොඩාක් තියෙනවා. එකක් පුළුවන් අර මොන්ටිසෝරි කාලේ වගේ කොළ කෑලි අලවලා ඒ කොළ කෑලි වල අංශක ගන්න මේ කෑලි වලට සමානයි කියලා එහෙම කරන්නත් පුළුවන්. හරිද? 8 වසරේ වගේ 9 වසරේදී වගේ ඕක කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් අපිට කෝණමානයක් ගත්තා. කෝණමානයක් කරා මේ කෝණේ මැන්න කොහොම හරි අමාරුවෙන් මේ කෝණ දෙක මැනලා ඒ දෙක එකතු කරලා සමානයි කියලා කියන්නත් පුළුවන්. සාධනය කරන ක්‍රමනේ. ඔය ප්‍රමේය සාධනය කරන ක්‍රමනේ. හරිද? ඒ වුණාට ළමයි එහෙම කරායි කියලා අපිට කාටවත් ඒක කොලේ ගලියලා දෙන්න පුළුවන්ද? එහෙම කරපම් මෙහෙම කරපම් කියලා කියන්න පුළුවන්ද? බෑ. හරිද? ඒක හරි විදියක් නෙවෙයි. ඒක විධිමත් නෑ. මේක ඒ කියන්නේ මොනවාද? ඒක ප්‍රොෆෙෂනල් නෑ. හරිද? එහෙනම් අපි මොකද කරන්නේ? අපි ඒකට එක නියමානුකූල විදියක් පාවිච්චි කරනවා. මේක තමයි ඒ විදිය. ඒ ෆෝමැට් එක මේක. හරිද? தත්ත්වය සාධනය කළ යුත්තේ නිර්මාණයේ සාධනය. ওই කෑලි හතරෙන් තමයි ප්‍රමේයයක් සාධනය කරන්නේ. හරිද? தත්ත්වය ලියනවා. දත්තය මොකද්ද? රූප සටහන විස්තර කරනවා. දත්තෙ දෙන්නේ ඒක. හරිද? ත්‍රිකෝණය මොකද්ද තියෙන්නේ? ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ පාදයක් දික් කරලා තියෙනවා. හරි රූප සටහන අපිට කලින් තිබ්බ රූප සටහන විස්තර කරනවා. ඒක සාධනය කළ යුත්තේ මොකද්ද? ප්‍රමේය ලියනවා. ප්‍රකාශනයක් විදියට. එදින් ප්‍රකාශනයක් විදියට ලියලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නිර්මාණය. මේ නිර්මාණය කෝණ වෙන්නේ ළමයි අපිට මේ ප්‍රමේය ලේසියෙන් සාධනය කරගන්න. ඒක නිර්මාණය මොකද්ද? AC ට සමාන්තර වෙන විදිහට B රේඛාවක් කරගන්නවා B හරහා. හරි. B හරහා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට සාධනය කරනවා. සාධනය කරන හැම පියවරකටම හේතු දැක්විය යුතුයි. හරි. එහෙනම් ලියාගන්න. ලියාගෙන ඉවරයි ටික දෙනෙක් එකට අත උස්සන් ඉන්න කොකට නික් කට්ටිය ලියාගන්න. හරිද? එහෙනම් ඔය මං කරේ මොකක්ද දන්නවද ළමයි? මේ ප්‍රමේය සාධනය කරා. හරි? මේ කරේ ප්‍රමේයයක් සාධනය කරා. අපි යමු ලොත් වචනයක් අනුමේය. හරිද? මොනා කියනවද මන් දන්නේ නැහනේ. ඇහෙන්නේ නැතුව ඇති. හොඳ හරියට. ඔන්න මම ලියන්නම්කෝ. ප්‍රමේය සාධනය කරා. ප්‍රමේය සාධනය. හරි. ඒ කරේ ප්‍රමේයක් සාධනය කරනවානේ. ඉති කරේ දැන් කරන්න යන්නේ අනුමේය. අනුමේය නේද? සාධනය. අනුමේය සාධනය. බලන්න අනුමේය කියන මොකක්ද? ප්‍රත්‍යක්ෂ අනම්මනම් භාවිතා කරලා නිර්මාණය හොම කරලා ප්‍රමේය සාධනය කරන එක අපි දැනගන්න. ප්‍රමේය සාධනය කරලා ඒ ප්‍රමේය භාවිතා කරමින් තවත් දේවල් කරනවා නම් අපි ඒකට කියනවා අනුමේය සාධනය කියලා. ඒතර මේ සාධනය සාමාන්‍යයෙන් එන්නේ නිකන් හිතන්නකො ත්‍රිකෝණයක මේ අනම්මනම් කෝණ ටිකක් තියෙනවා.
PQRS තියන මම ටිකක් තියනවා කියලා. හරි. S සමානයි 2p ධන q බව පෙන්වන්න කියලා මොකක් හරි තිබ්බොත් එහෙම හරිද? බව පෙන්වන්න කියලා මොකක් හරි තිබ්බොත් එහෙම මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ජ්‍යාමිතික ප්‍රමේයන් භාවිතා කරමින් මොකක් හරි මේ වගේ ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා තිබ්බොත් කොතනක හරි අපි ඒවට කියනවා අනුමේය සාධනය කියලා. හරි? අනුමේය සාධනය කියලා කියනවා මොනවාද? අපි සාධනය කරපු ප්‍රමේයන් භාවිතා කර හදන ගණන් වලට නියමයි. එහෙනම් PQR ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ QR පාදය මත S ලක්ෂය පිහිටලා දෙනවා. ඒක තමයි Q. QS පාදය මත S ලක්ෂය QR පාදය මත X ලක්ෂය පිහිටා ඇත්තේ මොකද? PQS සමානයි SPR වනසේය. වනසේය. දත්තේ මොකද්ද? PQS. ඊට පස්සේ සාධනය කරන්න ඕනේ මොකද්ද? QPR සමානයි PSR. අපිට දත්තයක් දෙනවා QPR කියන ත්‍රිකෝණය QPR කියන කෝණය නෑ බව පෙන්නන්න තියෙන මේක QPR කෝණය සමානයිලු PSR ට මොනවද ළමයි PSR කියන එකට තමයි සමාන වෙන්නේ PSR එන්න මේ අඩි කෝණය මේ කෝණයට සමාන කරන්න කියලා තමයි කියන්නේ. අපිට දත්තයක් දෙනවා. මොකක්ද දත්තය? SQP නැත්නම් RQP නේ. මොකක්ද දෙන්නේ අපිට දත්තය? PQS. PQS කෝණය සමානයිලු PR. PR. එනහදු. ලියමු සාධනය කියලා ලියමු. මේ අනුමේයයක් සාධනය කරන්න හොඳේ සාධනය පටන් ගමු කොහොමද සාධනය පටන් ගන්න මෙහෙමයි සාධනය පටන් ගන්න QPS ධන හරි QPS කියන කෝණයයි හරිද? හොඳට බලන්න මේ ගණන් පොඩ්ඩක් අමාරුයි හරිද? QPS කියන කෝණයයි SQP කියන කෝණයයි. කියන්නේ මෙන්න මේ කෝණයයි හරිද? මේ X ඒ කෝණයයි මේ කෝණයයි. හරිද? එකතු කරාම සමාන වෙන්න ඕනේ මොන කෝණයටද? මට දැන් කියන්න බලන්න නිකන් චැට් එක දාන්න බලන්න QPS කෝණයයි SQP කෝණයයි එකතු කරාම සමාන වෙන්න ඕනේ මොන කෝණයටද? දැන් මෙහෙම එන්නේ ඊට පෙන්වන්න ඕනේ මොකද්ද? PSR කියන ත්‍රිකෝණයයි මේකයි පෙන්වන්නනේ තියෙන්නේ මොකක් හරි සමානයි කියලා. ඒකට තමයි මේ දත කන්නේ. එහෙනම් PSR ගාව ගන්න බෑ කොහෙට හරි. PSR ගාව ගන්න හොඳම තැන තමයි මෙන්න මේ කෝණයයි මේ කෝණයයි එකතුව බාහිර කෝණයට සමානයි කියලා පෙන්වන එක. මෙන්න මේ බාහිර කෝණය. බාහිර කෝණය QPS කෝණය ධන SQP කෝණය සමානයි මොකටද? බාහිර කෝණය වෙච්ච PSR ට බාහිර කෝණය වෙච්ච PSR ට හරිද? හේතුව ලියමු මොකක්ද? PQS ත්‍රිකෝණයේ දැන් මෙහෙම කෙටියෙන් ලියන්න ළමයි හරිද? PQS ත්‍රිකෝණයේ QS දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අරකට සමානයි කියලා ලියන්න. හරි. ලියන්න. ඊට පස්සේ බලන්න. හරි.
දැන් අපි යමු පොඩි වැඩක් කරමු. මොකද්ද වැඩේ? දත්තයක් දීලා තිබ්බනේ මතකයි නේද? දත්තය මොකද්ද? QP කෝණයට සමාන වෙන්නේ SPR කෝණය. SQP නැත්නම් PQS මොකක් හරි SPQ කෝණයට සමාන වෙනවා කියලා දීලා තිබ්බා අපිට දත්තේ. මොකද්ද? SPR. එහෙනම් අපිට දාන්න පුළුවන් SQP කියන තැනට SPR කියලා දාන්න පුළුවන්. දාලා එහෙනම් ලියමු. SPR. නොම පොඩ්ඩක් නිකන් දැන් මම දන්නවා ඔයාලා නිකන් අත බූත වෙලා ඉන්නේ. හරිද? එයි. අරෙන් ගන්නවා මෙහෙන් ගන්නවා අකුරු ගොඩක් විතරයි. හරිද? මොකද්ද දැන් කරේ? SQP වෙනකොට SPR වැටිලා. මෙහෙ ඉතින් PSR ම තමයි ඉතින් වෙනසක් නැහැ. හේතු ලියන්න බෑ. හේතු ලියන්න ඕන. මොකද හේතුව? දත්තය. අය වෙන මොකක් නෙමෙයි අපිට කියලා තියෙන්නේ එහෙමයි කියන. දත්තය තමයි. දත්තයත් මොකද්ද කියලා ලියමු. තවත් පැහැදිලි වෙන්න. දත්තය මොකද්ද? SPR කෝණය සමානයිලු SQP-ට. ඕකත් දත්තය. මේකට මෙහෙම ලියන්න ඕනේ නැහැ. දත්තය කියලා ලියුවාන් පස්සේ දැනගන්නවා සමහර කට්ටිය. හරි. මේකටම ඔක ලියන්න ඕනේ නැහැ. තව එකක් යන්න. QPS SPR QPS SPR QPS SPR. ඉතින් මොන කෝණ දෙකද අහුනේ? මේ කෝණයයි මේ කෝණයයි. ඕන්නෝම කෝණ දෙකක් අහුණානේ. මේ කෝණ දෙක එකතු වෙලා තියෙනවා. මේ කෝණ දෙක එකතුවටම අපිට ලියන්න පුළුවන් නේද? QPS SPR කියන කෝණ දෙක එකතුවටම ලියන්න පුළුවන් QPR කියලා. QPR කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපි ඒක ලියමු. QPS SPR QPS SPR කෝණ දෙකට අපිට ලියන්න පුළුවන් QPR කියලා. ඒකටත් හේතු තියෙනවා. ලියමු හේතු මොනවද? මේවා. බද්ධ කෝණ. බද්ධ කෝණ. බද්ධ කෝණ කියන්නේ එක ළඟින් ඉන්නේ, එකට බැඳිලා ඉන්නේ. එහෙනම් බද්ධ කෝණ. හරිද? එහෙනම් බද්ධ කෝණ දෙක එකතු කරලා ලියන්න පුළුවන්. ඒකෙන් හැදෙන ලොකු කෝණෙට. බද්ධ කෝණ දෙක මොකද්ද? QPS SPR. හරි මේකයි. බද්ධ කෝණ දෙක. ඒ කෝණ දෙක එකතුවෙන් හැදෙනවා තඩි කෝණයක්. මොකද්ද තඩි කෝණය? QPR. හරි. ඒකට අපි ලිව්වා හේතුව බද්ධ කෝණ කියලා. ළමයි එහෙනම් මොකද කරන්න තියෙන්නේ? දැන් බලන්න මේකයි සමානයි නේද? බලන්න මෙතන බලන්න. QPS SPR QPS SPR. ඒ පැත්ත සමානයි කියන්නේ මේ දෙක මේ පැත්ත සමාන වෙනවා එකිනෙක. එහෙම නෙමෙයිද? හරින එක මොකක්ද වෙන්නේ? A සමානයි B නම් B සමානයි C නම් A සමානයි C වගේ. තේරෙනවනේ? A සමානයි B නම් B සමානයි C නම් A සමානයි C. ඒ කතන්දරේ තමයි මෙතන තියෙන්නේ. හරිද? ඔන්න බලන්න. PQS QPS SPR සමාන වෙනවා PSR ට. ඒ වගේම QPS SPR සමාන වෙනවා QPR ට. මේ පැත්තයි දෙන්නම සමාන නම් මේවත් ඉබේම සමාන වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොනවද? Q P R සමානයි T S R. හේතු මොනවාද? හේතු ඉතින් ප්‍රත්‍යක්ෂ තමයි මේවා. ප්‍රත්‍යක්ෂ. හරිද? ප්‍රත්‍යක්ෂ. මේ තියෙන එක ප්‍රත්‍යක්ෂ. හරි. අපිට දැන් ගාන පෙන්නන්නත් ඕනේ මොකද්ද? මේක බව. මේක තමයි සාධනේ. හරිද? පැහැදිලිද ඔයාලට? අර උසරානේ දැක්කන තොරතුරු අනුව
BAC ධන AE මොකද? ඒක සමානයි බව පෙන්වන්න කියලා තියෙන සාධනය කරන් තියෙනවා. මේක බලමු කොහොමද කරන්නේ කියලා. BAC ධන ABC සමානයි BEC ට. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ කෝණයයි එකතු කරාම මෙන්න මේ කෝණයට සමාන වෙනවා කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. මාර වැඩේ. පෙන්නමු නේද? හරි පෙන්නමු. ගානේ මොකද්ද? මෙන්න BC සහ DE කියන රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා ළමයි. සමාන්තරයි කියලා දීලා තියෙනවා. එතකොට ඒක අපිට දත්තයක්. හරි. එහෙනම් ගාන හදන්න පටන් ගමු. ලියමු සාධනයේ හැටියට මොකද්ද අපි කරන්න ඕනේ? DEC කෝණය සමානයි DEC කෝණය සමානයි මොකටද? ADE ත්‍රිකෝණය සලකන්න ළමයි. ADE ත්‍රිකෝණය සැලකුවෙන් පස්සේ DEC කියන්නේ එයාට බාහිර කෝණයක්. එතකොට ඒ බාහිර කෝණයට අදාළව අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව මේ කෝණ DEC ම වෙනවා. එහෙනම් DEC සමානයි EAD කියන මේ කෝණය ධන අනිත් සම්මුඛ කෝණය මොකද්ද මේක? EDA. හරිද? EAD ධන මොකද්ද? අනිත් මොකද්ද? අනිත් එක EDA. හරි හේතු ලියන්නත් එපා. හේතුව මොකද්ද? ආදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර කෝණයට සමානයි. බ්ලා බ්ලා බ්ලා. ඔක තමයි හේතුව. හරි. ඊට පස්සේ බලන්න. හොඳට බලන්න. ඒක ගත්තත් බලන්න. සාධනය කියන පටන් ගත්තම පස්සේ ඔන්න එක පැත්තක් ආවා. DEC ආවා. ඒ වුණාට ළමයි බලන්න මෙතන. එකක් BAC අනිත් එක ABC. හිතලවන්න නැති දෙකක් නේ. බලමු මොකක්ද වෙන්නේ කියලා. EAD කියන කෝණයම තමයි මොකද්ද? මේ කෝණය. BCA. EAD කෝණයටම තමයි BAC කියන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් EAD කියන්නේ BAC කියන. හරිද? ධන EDA ධන DEC. හේතුව මොකක්ද? එකම කෝණ. මේක තියෙන අර ප්‍රමේය එකම කෝණ. හරි. දැන් බලන්න. පළවෙනි එකෙන් මේ පැත්ත ආවා. දෙවෙනි පියවරෙන් මොකද්ද? මේ පැත්ත ආවා. මැද හදා ගන්න ඕනේ ABC. ABC කියන්නේ මොකද්ද කියලා බලමු. ABC මේ කෝණය. මේ කෝණයයි EDA අතර මොකක් හරි සම්බන්ධතාවයක් ගන්න ඕන. හරිද? මොකද්ද? BC සහ DE සමාන්තර රේඛා. එතකොට ඒකට අනුව ගත්තයන් පස්සේ CBA කෝණයයි EDA කෝණයයි මොනවද? සමාන වෙන්න ඕනේ. මොකද්ද හේතුව? අනුරූප කෝණ. එක් වකුරක් වගේනේ තියෙන්නේ නේ. මේ කෝණයයි සමානයි. එහෙනම් අපිට EDA වෙනුවට ලියන්න පුළුවන් ABC කියලා. BAC සමානයි DEC. හේතු ලියන්න ඕනේ. හේතුව මොකද්ද? අනුරූප කෝණ. එම නිසා මොකද්ද?
ඕන් ඕකට සමානයි. දැන් යට ඉරි කැලේ දෙයක් ගහගන්න. හරි. පැහැදිලිද ඔය ගාන හදපු විදිය? හරි. ඉන්න මාත් කොහොම හදන්න. F B C A E මේක සමානයි දත්තේ. අපෙන් දෙන්නේ FBC සමානයි FEC. හරි ළමයි. හරි. අපි ඔය ගානක් විදිහටම පෙන්නමු. මම ස්ටැම්ප් පුරවන්නේ බබාලා වගේ මෙතන බෑ. එහෙම අමාරුයි. මෙතන බලන්න. මොකද මේ කියන්නේ කියලා? පේනව නේද ළමයි? මොකද කියන්නේ? FBC සමානයි FPC බව පෙන්වන්න. ඔකට පෙන්වන්න තියෙන්නේ සාධනය. සාධනය. පටන් ගමු එහෙනම්. FBC අනු ඒ කියන්නේ මෙන්න මේ කෝණය මොකද්ද වෙලා තියෙන්නේ? FBD ත්‍රිකෝණයේ බාහිර කෝණයක්ලු. FBC ත්‍රිකෝණය කෝණය FBC කෝණය FDB ත්‍රිකෝණයේ බාහිර කෝණයලු. එහෙනම් අපිට බාහිර කෝණයේ සම්බන්ධයෙන් ලියන්න පුළුවන් අපිට. හරි. FBD කියන එක කෙලින්ම සමානයි FBC කියන එක කෙලින්ම සමානයි FBD ධන FBD ධන හරිද? FBD ධන මොකද්ද? DFBට නැත්නම් BFDට කෝණ දාගන්න ඕනේ. සමානයිනේ. හා සමානයි. ඊට මොකද කරන්න තියෙන්නේ? දැන් බලන්න. DFB කියන්නේ මොකද්ද? DFB කියන්නේ මෙන්න මේ කෝණය. හරිද? මම ලියනවා DFB කෝණයම තමයි අපි AFE ට කියන්නේ. AFE. හරිද? DFB සමානයි AFB. හේතුව මොකද්ද? මෙතනයි දිහා බැලුවම පස්සේ මොකද්ද? රේඛා දෙකක් මෙහෙම ඡේදනය වෙලා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. හේතු ලියමු. ප්‍රතිමුඛ කෝණ. හරිනේ. හරි. දැන් අපිට ලියන්න පුළුවන් මොකද්ද? තව BDF හරිද? BDF දැන් බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. EDF නෙවෙයි PDF. PDF සමානයි FAE ට. FAE. ඇයි ළමයි හේතුව මොකද්ද? හේතුව ඉතින් දත්තය. හරිද? දත්තේම දීලා තියෙනවනේ ළමයි මේ කෝණ දෙක සමානයි කියලා ගන්න කියලා. හරි. ඒ කෝණේ සමානයි කියලා ගන්න කියලා තියෙනවා. හරි එහෙනම්
මොකද කරන්නේ එහෙනම්? දැන් බලමු මෙතන. CEF කෝණය ගන්නවා දැන්. CEF කෝණය. ඒකත් එපා. නැත්නම් FEC ද. FEC කෝණය මොකද්ද? FEC කෝණය FEA ත්‍රිකෝණයේ බාහිර කෝණය නිසා. ලියමු එහෙම. මම මෙතන ලියන්න. FEC කෝණය මොකද්ද? AFE ත්‍රිකෝණයේ මොකද්ද? බාහිර කෝණයක් නිසා. බාහිර කෝණයක් නිසා මොකද වෙන්නේ? FEC සමානයි මොකටද? FEC සමානයි මොකටද? මොකටද? FAE දන FAE දන අනිත් මොකද්ද? AFE ද AFE දැන් නිකන් මන් දන්නවා නිකන් පොල්ලෙන් ගැහුවා වගේ තමයි. හරි. දැන් නිකන් දන්නවනේ වෙන්නත් කිට්ටුයි. හරි හරියටම 7යිද? දැන් නිකන් තේරෙන්නේ නැහැ වගේ. හරි. ඒ කියලා හරියන්නේ නැහැ. මේක දැන් ආනේ අන්තිම හරිය ඉන්නේ හොඳට අහගන්න. මොකද්ද මම හැම එකටම හේතු කීකී සමාන කරේ. හරි. හේතු කීකී සමාන කරා. මෙතනත් හේතුව මොකක්ද උනේ? මේ FEC කියන කෝණය AFE ට මොකද්ද? AFE ත්‍රිකෝණයේ බාහිර කෝණය නිසා අපිට මුලක් දාන්න පුළුවන් බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙනවා. අන්න මේක තමයි ඒක. හරි. දැන් බලමු මේක. අපිට FAE හරි FAE බලන්න. FAE සමානයි මොකටද? PDF ට. දැන් DFB ට. හරි BDS හරි FBD හරි ඔය දාන්න BC සමානයි BDF මෙතන පොඩ්ඩක් හරි දිලා DFB හරි BFD මෙතන බලන්න හරි BFD මෙතන එන්නේ BFD BFD හරි දැන් බලන්න අන්න FAE තියෙනවා. FAE වෙනුවට දාන්න පුළුවන් මොකද්ද? BDF වෙනුවට BDF දාන්න පුළුවන්. හරි. මොකද මේ BDF කියන්නේ? මේක. BDF සමානයි මේකනේ. හරි. FAE හේතුව ඒක. ඒ දත්තනේ. ඒක වෙනුවට ඒක දාන්න පුළුවන්. මොකද්ද? BDF. හරි. BDF දාන්න පුළුවන්. එතන D හොඳයි PDF හරිද ඊට පස්සේ FAE AFE බලන්න AFE ඒක වෙනකොට දාන්න පුළුවන් DFB ඒකත් දාන්න සාධනය කළ ඇති හින්දා හොඳයි DFE හරිනේ දැන් මොකද වෙලා තියෙන්නේ BDF මොකද FAE වෙනකොට දැම්මා BDF AFE වෙනකොට දැම්මා DFB මේක සාධනය කරලා ඉවරයිනේ අපි දැන් කරන්න තියෙන ළමයි මේක මොකක්ද එතනින් ගාන වෙන් වෙනවා FEC නේ FEC සමානයි දැන් මොකද්ද මේ BDF දන DFB BDF දන DFB BDF දන DFB ඒ කියන්නේ ආයමත් FBC ට ආයමත් FBC ට හරි ඕක තමයි උත්තරේ
හරිනේ පැහැදිලි නේ ගත්ත විදිය ඔක ලියා ගන්න එහෙනම් පන්තිය හමාර කරනවා